නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ යමි. සාදු ඒ භාග්‍යවතු අරහතු ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දිනෙක දඹදිව් තලයෙහි ලුම්බිනී සල්වනයේදී මනුලොවට වැඩිසේක. ඒ ලුම්බිනී සල්වනයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ 29 හැවිරි දිවියෙහිදී ගිහි ජීවිතය අත්හැර අමා නිවන සොයමින් අබිනික්මන් කළසේක. සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළසේක. 35 වැනි වියෙහිදී අද වැනි වෙසක් පුන් පොහෝ දිනෙක දඹදිව් තලාවෙහි ගයාවෙහි උරුවෙල් ජනපදයෙහි නිරංජරා නදිය අසබඩ බෝරුක් සෙවනෙහි වජිරාසනය මත වැඩහිඳ ශ්‍රී සම්බෝධියට පත් වූ සේක. අප භාග්‍යවතුන් වහන්සේගේ ජය භූමිය වූ ඒ වජිරාසන භූමියට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේ 35 වැනි වියෙහිදී උතුම් සම්බෝධිය ලබා 80 වැනි විය දක්වා 45
සතලිස් පස් වසරක් පුරා දෙව් මිනිස් ලෝ සතුන් සසර දුකින් නිදහස් කොට අමා මහ නිවනට පමුණුවා බුදු කිස සම්පූර්ණ කොට අසුවැනි වියෙහිදී කුසිනාරාවේ උපවර්තන සල්වනයේදී අදවැනි වෙසක් පුන් පොහෝ දිනක පිරිනිවන් පා වදාළසේක. බුදුරජාණන් වහන්සේ යම් භූමියක සැතපී පිරිනිවන් පා වදාළසේක්ද කුසිනාරාවේ ඒ උපවර්තන සල්වනයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, මේ සංසාර ගමනේ බුදුරජාණන් වහන්සේ අපිට වදාලා මේ සංසාර ගමනේ සැරිසරා යන කෙනෙක්ට මනුස්ස ලෝකෙ උපදින්න ලැබෙන්නේ කලාතුරකින්. එහෙමනම් පින්වත්නි, අපිට කලාතුරකින් ලැබුණු මේ මනුස්ස ජීවිතය අපි දැන් අත්විඳිනවා. හැබැයි මේ සංසාර ගමන යන්නේ අපි ප්‍රඥාව පහළ වෙලා නොවේ. මේ සංසාර ගමන අපි යන්නේ කරුණු දෙකක් නිසා. මම එක කාරණයක් කියන්නම්, ඔයගොල්ලෝ දන්නව නම් ඊළඟ කාරණේ කියන්න. බුද්ධ දේශනාවේ තමයි ඒ තියෙන්නේ. කරුණු දෙකක් මුල් කරන් අපි සංසාර යන්නේ. පළවෙනි එක අවිද්‍යාව. දෙවෙනි එක තණ්හාව. ඒ කියන්නේ උපංගී මෝඩයෝ. අවිද්‍යාව කියන්නේ උපංගී මෝඩකම. එහෙනම් මේ සංසාර යන ගමනේදී අපිට ලැබෙන දැන් මනුස්ස ලෝකයේ ඇවිල්ලා අපි ලබා ගන්න දැනුම අවිද්‍යාව තුල තියෙන දේවල්. මෝඩකමින් නිදහස් වෙච්ච අය නෙමෙයි. තෘෂ්ණාවට බැඳුණු අය. අවිද්‍යාවේ ස්වභාව මෝඩකම කියන්නේ මොකද්ද පින්වත්නි? මෝඩකම කියලා කියන්නේ සත්‍ය ස්වභාවය වැටහෙන්නේ නැතිකම. සත්‍ය ස්වභාවයේ වැටහෙන්නේ නැති කෙනෙක්ව රවට්ටන්නටද ලේසි, නුවණ පහල කරවන්නටද ලේසි? රවට්ටන්නට ලේසි. දැන් මේ රවට්ටන්නේ ලංකාවේ බුදුන් උපන්නා කී. රවට්ටන්නට ලේසි, බුද්ධිමත් කරවන්නට අමාරුයි. ඒක තමයි ඒකේ හැටි. තෘෂ්ණාවෙන් බැඳිච්ච මිනිස්යාගේ ස්වභාවය මොකද්ද? එනේන ආස කරන දෙයට යාගේ හිත බැඳිනවා. ඉතින් මෙවැනි රටාවකින් යන අතරේ අපේ සංසාර ගමනේ යම්කිසි භාග්‍ය සම්පන්න අවස්ථාවක් මනුෂ්‍යාත්මයක් ලැබීම. මේ ලැබුණු ආත්මයේ තියෙන දුර්ලභම සිද්ධිය අපේ වාසනාවට බුදු කෙනෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ධර්මයේ දේශනා කරලා පිරිනිවන් පාලා, නමුත් ඒ ධර්මය වියකී නොදී ඒ ධර්මයේ තියෙන කාලේ අපි මනුෂ්‍යාත්මෙ ලැබීම.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අදට 2562යි. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව කෙමෙන් කෙමෙන් අතීතයට යනවා. උන්වහන්සේගේ ජීවිතයේ විස්තරය අතීතයට යද්දී අපි කෙමෙන් කෙමෙන් කර්ම රැස් කරන් සංසාරයට යනවා. අපි තව අවුරුදු 500කින් උපන්නොත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වයස 3000 අවුරුදු 3000 පයින්නවා. තව අවුරුදු 1000කින් අපි මනුස්ස ලෝකෙට ආවොත් සමහර විට මේ බුද්ධ කියන වචනේවත් අපිට අහන්න ලැබෙන්නේ නැහැ. තව අවුරුදු 1000කින් අපි මනුස්ස ලෝකෙට ආවොත් තිරිසන් වගේ ඉන්න මිනිස්සු ගොඩකට අපි වැටේ. තව අවුරුදු 5000කින් අපි මනුස්ස ලෝකෙට ආවොත් එකිනෙකා වෛරෙන් ක්‍රෝධයෙන් මරා ගන්න ලෝකෙට වැටේ. බොරුවම රජ කරන ලෝකෙට වැටේ. සත්‍ය කියන වචනේ අහන්නවත් ලැබෙන එකක් නැහැ. දැනටම බොරුව කොච්චර රජ කරනවද? සාමාන්‍යයෙන් වැඩිපුර මේ ලෝකේ යන්නේ බොරු නෙමෙයිද? බොරුව, හොරකම, වංචාව, ගසා කෑම, ඉඩ ලැබුණු තැන මේවා කරනවා. ඒකට ආගම් කතාවක් නැහැ. මේ බෞද්ධයා ඒ නිසා එහෙම කරන්නේ, මේ ක්‍රිස්තියානිකාරයා ඒ නිසා එහෙම කරන්නේ, මේ මුස්ලිම් එක්කෙනා එහෙම කරන්නේ නැහැ. එහෙම කතාවක් නැහැ. ඉඩ ලැබුණු තැන ආගම් ભેදයකින් තොරව, ಜಾති කුල ભેදයකින් තොරව බොරු කියනවා. කේලම් කියනවා. හොරකම් කරනවා. වැරදි කාම සේවනයේ දෙනවා. ඒ අතරේ නොයෙක් මතවාද කියනවා. එහෙම ලෝකෙක නෙමෙයි අපි ඉන්නේ දැන්. අපි ඉන්නේ එහෙම ලෝකෙක. දැන් ඔබම කියන්නේ මේ ලෝකේ ඔබට මුණ ගැහිච්ච මිනිස්සු අතරේ. ඔබත් එක්කම මිනිස්සු අතරේ බොරු කියන්නෝද වැඩි, බොරු නොකියන්නෝද වැඩි? බොරු කියන්නෝ වැඩි. වැරදි කාමයේ සේවනයේ යෙදෙන්නෝද වැඩි, නොයෙදෙන්නෝද වැඩි? යෙදෙන්නෝ වැඩි. සොරකම් කරන්නෝද වැඩි, සොරකම් නොකරන්නෝද වැඩි? සොරකම් කරන්නෝ වැඩි. මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන්නෝද වැඩි, පානය නොකරන්නෝද වැඩි? පානය කරන්නෝ වැඩි. ලංකාවේ එක දිනයක සිංහල අය මත්පැන් උදෙසා වේදම් කරනවා කෝටි 100ක්. දැන් හිතාගන්න සිල් රැකීම කොහොමද කියලා. කෝටි 100ක් වේදම් කරනවා. දැන් ඔන්න වෙසක් එක නිමිත්තේ මත්පැන් මත් වෙළඳ සැල් වහනවාය කියලා වේලසනින් පත්තර වලින් දැනුම් දෙනවා. ඒකේ තේරුම මොකද? අරගනින් වේලසනින් ගිහින් එච්චර වංචාව. ඊයේ මම අර කඩුවෙල පින්කමට ගිහලා එද්දී මම බැලුවා සරසලා තිබුණ ලයිට් දාලා තැනක ඒකට දන්සලක් පද්දෙසෙන්ගේ පිරිලා පොලිමේ. බැලුවාම බාර් එකක්. ඉතින් ඒ නිසා මේ විහිං එතකොට බලන්න මිනිස්සයා මනුස්ස ලෝකෙට ආවට අපිට තමන්ගේම කියලා කල්පනාවක් නොතිබුණොත් ස්වාධීන කල්පනාවක් විශාල අමාරුවක වැටෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මිත්‍යා දෘෂ්ටිය ඇතිවෙන්න කරුණු දෙකක් හේතු වෙනවා. මිත්‍යා දෘෂ්ටිය ඇති වෙන්න කරුණු කීයක්ද පින්වත්නි හේතු වෙන්නේ? කරුණු දෙකක්. පරතෝ ගෝසෝච අනුන්ගින් අහන්ට කියවන්ට ලැබීම පළවෙනි එක. කවුරු හරි කෙනෙක් ඒක කියාපු එකක් ඒක කාගෙන් හරි අසාපු එකක්. අයෝනිසෝ මනසිකාරෝ ඒ කියන කාරණයට අනුව වැරදි විදියට හිතීම. ඉතින් අපේ හිතේ තියෙන ස්වභාවයක් තමයි වැරදි විදියට හිතීම. ඒ නිසායි අවිද්‍යාව තියෙන්නේ. තෘෂ්ණාව තියෙන්නේ. එතකොට අයෝනිසෝ මනසිකාරේ වැරදි විදියට හිතන රටාව අපේ හිතේ තියෙනවා නම් කවුරු හරි කෙනෙක් වැරදි දෙයක් කියපු ගමන් අපේ හිතවිලිත් එක ගැළපිලා ගියොත්
මිත්‍යා දෘෂ්ටි උපදිනවා. මිත්‍යා දෘෂ්ටි උපදිනවා. දැන් එක්කෙනෙක් කිව්වා ලංකාවේ බුදුන් උපන්නා. වැරදි කතාවක්. මුසාවක්. අසත්‍යයක්. කියපු ගම එහෙම වෙන්නේ ඇති. ඔන්න අයෝනිසෝ මනසිකාරයෙන් පිළිගත්තා. අමාරු වැටුණා. ඇයි ඒ මොහොතේ ඉඳලා ආර්යෝපවාද අකුසල් රැස් වෙනවා. කවුරු කියනවා මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, ඔය මොන බොරුද ඉන්නකම් කාලා බිලා හිටහන් කියනවා. ඔන්න වැරදි එකක් ඇහුවා. ඊට පස්සේ තමන්ම කල්පනා කරනවා මගේ යාළුවොත් බොනවා. මගේ යාළුවොත් වලත් වැඩ කරනවා. ඉතින් මං කරාම මොකෝ? අන්න තමන් ගලප ගන්නවා තමන්ගේ ක්‍රියාව තමන්ගේ යාළුවන්ට. නමුත් කර්මයේ විපාක දෙන්නේ වෙන වෙනම. යාළු පිරිසක් එකට කළා කියලා එකට ඵල දෙන්නේ වෙන වෙනම ඵල දෙනවා. ඒ මිසදිටුව. සම්මාදිට්ඨිය ඇති වෙන්නත් දැන් මම ඔබට කියවනේ මිසදිටුව ඇති වෙන කරුණු දෙකක් කියලා. මොකක්ද දෙක? බාහිරින් අසන්ට කියවන්ට ලැබීමයි ඒ අනුව මෙනෙහි කිරීමයි. සම්මාදිට්ඨියට කරුණු දෙකයි. බාහිරින් අසන්ට ලැබීමයි ඒ අනුව මෙනෙහි කිරීමයි. පරතෝ ഘോഷෝච යෝනිසෝ මනසිකාරෝ ওই දෙක. පරතෝ ഘോഷෝ කියන්නේ අනුන්ගෙන් අසන්ට ලැබීම. යෝනිසෝ මනසිකාර කියන්නේ අසන්ට ලැබුණු දේ නුවණින් මෙනෙහි කිරීම. ඉතින් අපේ වාසනාවට අපිට මේ පැවිදි වෙලා උතුම් බුද්ධ දේශනා කියවන්න ලැබුණා. අපේ වාසනාවට ඉතින් අපිට ඉන්දියාවෙත් හැමතැනම ඇවිදින්න ලැබුණා. අපි ඇත්ත නැත්ත අපිට හොඳට ප්‍රත්‍යක්ෂයි. එතකොට ඒ නිසා බුද්ධ දේශනා බලද්දී අපිට තේරෙනවා මේ ලෝකයේ සත්‍ය වූ කතාවක් පවත්වා ඇද්ද? සත්‍ය උදයක් ඒ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ කිසිම දවසක ශ්‍රාවකයෙක්ව බොරුවෙන් රවට්ටා නැහැ. වංචාවකින් රවට්ටලා නැහැ. අර්ථවත් දේ දුන්නා. හේතුව මොකද ඒකට? උන්වහන්සේ තුල රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ, මොහයක් නැහැ. රාග සහිත පුද්ගලයා අන්‍යයන්ට ඇලෙනවද නැද්ද? අන්‍යයන්ට ඇලෙනවා. දැන් රාග සහිත රාග ද්වේෂයෙන් මොහින් යුක්ත අමනුෂ්‍යයෙක් අපි අදහන්න ගත්තොත් ඒ අමනුෂ්‍යය ඔබට ඇලෙනවා. ඒ අමනුෂ්‍යය බලන්නේ තමන්ගේ ග්‍රහණයට බෝ ගන්න. බුදුරජාණන් වහන්සේට රාගෙ නැහැ. උන්වහන්සේ ඔබ දිහා බලාගෙන නැහැ. ඊළඟට රාග ද්වේෂ මොහ යුක්ත අමනුෂ්‍යයෙක්ව අදහලා ඒ ඇදහිල්ල නැවැත්තුවොත් අමනුෂ්‍ය ඔබට ගහනවා. ඔබට පහර දෙනවා. ඔබ විනාශ කරනවා. ඒ මොකද? අමනුෂ්‍යයා ද්වේෂයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඔබ සරණ ගියත් එකයි නැතත් එකයි. ඒක උන්වහන්සේට අදාළ නෑ. බලන්න උන්වහන්සේට ද්වේෂය නෑ. රාග ද්වේෂ නෑ. අමනුෂ්‍යෙක් ඔබ සරණ ගියොත් අදහන්න ගත්තොත් ඒ අමනුෂ්‍යයා මුලාවට පත් වෙලා නිසා ඔබ අල්ල ගන්නවා මගේ බැතිමතා වෙන එකක් අදහන්න දෙන්නේ නැහැ කියලා ඔබ ග්‍රහණය කරගන්නවා. ඔය හැම ආගමකටම මේක වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ මගේ බැතිමතා කියලා අල්ලගෙන නැහැ. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාලා අනුරුද්ධ මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිවුරු පාත්‍රා අරගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට වැඩියා. වැඩලා භාග්‍යවතුන් වහන්සේට දුන්නා. ස්වාමීනි බිමින් තිබ්බා මේ තියෙන්නේ ධර්මසේනාධිපතීන් වහන්සේගේ පාත්‍රේ. මේ තියෙන ධර්මසේනාධිපතීන් වහන්සේ පුරෝපු සංගල සිවුර. උන්වහන්සේ පිරිනවම් පෑවා කිව්වා.
එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා අනේ ස්වාමීනි සාරිපුත්යන් වහන්සේ පිරිනමන් පෑවා කියනකොට මගේ උගුර හිර වුණා. මගේ පපුව හිර වෙලා ගියා. මට මේ මුකුත් වැටහෙන්නේ නැතුව ගියා. ඇයි ඒ වෙද්දී ආනන්දයන් වහන්සේ සෝවාන් වෙලා විතරයි. බුදුරජාන් වහන්සේ ඇහුවා "ඔය මොකෝ ආනන්දේ? ඔබේ උගුර හිර වුණේ. ඇයි ආනන්දේ ඔබේ පපුව හිර වුණේ? ඇයි ඔබට දිශාවල් පේන්නේ නැතුව ගියේ? සාරිපුත්තයෝ පිරිනමන් පෑව ඔබේ සීලයත් අරගෙනද? සාරිපුත්තයන් පිරිනමන් පානකට ඔබේ සමාධියත් අරගෙන ගියාද? සාරිපුත්තයන් පිරිනමන් පානකට ඔබේ ප්‍රඥාවත් අරගෙන ගියාද? ආනන්දේ මං කියලා නැද්ද ප්‍රියමනාප හැමදේම වෙන්වෙන්ට සිද්ධ වෙනවා කියලා? අන්න මෝහේ නැතිකම. මෝහේ නැතිකම. මෝහේ තියෙනකොට ශ්‍රාවකයා මේ බැතිමත ආඬනකට එයත් අඬනවා. බලන්න රාග දේශ මොහ නැති ශාස්ත්‍රුන් වහන්සේ අපිව වචනයකින්වත් වංචා කරලා නැහැ. රවට්ටලා නැහැ. ඒ නිසා අද විසක් පුන් පොහෝ දවසේ ඔබට මේ ශාස්ත්‍රුන් වහන්සේ වදාළ ඊතා අනර්ග දේශනාවක් අද ඔබට අහන්න ලැබෙනවා. මේ දේශනාවේ නම බාල පණ්ඩිත සූත්‍රය. අද මේ මහමෙවුනාව අසපු භූමියේ සුවිශාල මණ්ඩපයක් ඇතුලේ බාල පණ්ඩිත සූත්‍රයේ යන්ත්‍රානුසාරයෙන් විදහා දක්වනවා. මම ඒක ගැන මෙහෙමයි කල්පනා කළේ. දැන් ඔන්න අපි රැස්වීම තිබ්බ සංඝයා. රැස්වීම තියලා අපි කතා වුණා වෙසක් එකට වෙසක් කූඩුවක් හදන්න. මං කෝ මිනිස්සු වෙසක් කූඩුව දිහා බලලා නිකන් චූන් වෙලා යයි. ඊට වඩා මිනිස්සුන්ට අපිට තියෙන බරපතලම ප්‍රශ්නේ අපේ මෝඩකම නොවේ. අපේ මොලේ නැතිකම තමයි බරපතලම ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා මං කිව්වා මේ යම්තන්වත් අපිට මේ අකුසල් වලින් වළකින්න ඕනේ. පින්දහම් කරගන්න ඕනේ කියන අදහස හිතට ආවොත් ඒකත් ලොකු දෙයක් නේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා චිත්තුපාද මත්තම් පිකෝ චුන්ද කුසලේසු ධම්මේසු බහූපකාරන්ති වදාමි. චුන්දය කුසල් දහම් ඇති කර ගැනීමට හිතක් උපදවා ගැනීමත් බොහෝ උපකාරයි කිව්වා. බලන්න එතකොට කුසල් දහම් ඇති කරගන්න සිතක් උපදවා ගැනීමත් බොහෝ උපකාරයි කිව්වා. ඉතින් මේ දේශනාව හරි ලස්සනයි. අපේ ජීවිතයට සම්පූර්ණයෙන් උදව් වෙනවා. මේකේ මේ දේශනාව මෙහෙම තේරුම් ගන්න. තම තමන් රැක ගන්න ඕනේ. ඔබව රකින්න ඔබ පිටස්තරින් උදව් බලන්න එපා. තමන් රැක ගන්න. ඔබ රැක ගන්න ඕනේ 3 තැනක්. ඔබේ සිතයි, ඔබේ වචනේ, ඔබේ කයයි. මේක රැකගත්තොත් ඔබ රැකුණා. මේ ඔබ සිත කය වචනේ රැක්කේ නැත්තම් ඔබ තමන්ව රැකගෙන නැහැ. අනතුරු වෙట్లా ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර තියෙන රිටිගල නෙමෙයි. අර විකාර ක්‍රීනාවන් කෙනෙක් කියනවා සවැත් නුවර තියෙන්නේ රිටිගලේ කියලා. ඒ අමු පට්ටපල් බොරු මුසා. ඒවා දැන් මේකේ තියෙනවා ඒ අසත්පුරුෂ කතා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටිද්දී දැන් මේ සවැත් නුවරට දැන් කියන නම වෙනස් වෙලා සහිත් මහිත් කියලා කියන්නේ. ඒ සහිත් කියලා කියන ඇතුළු නුවර, මහිත් කියන පිටු නුවර. තාම මේ ප්‍රාකාර තියෙනවා. දැන් ගඟ චූට්ටක් එහැයින් ගලන්නේ අචිරවති නදී. අපි කාලයක් එහි වාසය කළා. ඒ සවැත් නුවර බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් වෙලා සංඝයාට ප්‍රකාශ කළා මහණෙනි බාලයා
මෙතන බාල කියලා කිව්වේ වයසින් බාල නෙමෙයි. දැන් අපි සාමාන්‍යයෙන් බාල කියලා කියන්නේ බාලාංශ. බාලාංශ කියලා කියන්නේ පුංචි අයගේ කොටස. දැන් මෙතන බාල කියලා කියන්නේ පුංචි අය කියන අර්ථය නෙමෙයි. මෙතන බාල කියලා කියන්නේ අසත්පුරුෂ, දුර්දාන්ත, නිර්ලජ්ජී. බාල කියන්නේ ජඩ. ජඩ කියන්නේ මුල. මුල් විතරයි තියෙන්නේ. එතකොට ඒ කෙලෙහි ගුණ නොදත්, මව්පිය ගුණ හඳුනන්නේ නැති, ගුරුවරු හඳුනන්නේ නැති, වැඩිහිටියෝ හඳුනන්නේ නැති, පින්පව් හඳුනන්නේ නැති තුච්ඡ පුද්ගලයාට කියන නම තමයි බාලයා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි, බාලයෙකුට බාල ලකුණු 3ක් තිබේ. තුච්ඡ පුද්ගලයෙකුට තුච්ඡ ලකුණු 3ක් තියෙනවා. ඒ තමයි දුච්චින්තීත චින්ති, වැරදි දුෂ්ට විදියට කල්පනා කරනවා. ඔහුගේ කල්පනාව දුෂ්ටයි. ඔහුගේ කල්පනාව පහත්, ලාමකයි. මොනවද? අනුන් සතු දේ තමන් සතු කරගන්න ආසයි. අනුන් සතු දේවල් තමන් සතු කරගන්න ආසයි. අනුන් සතු ඉඩකඩම් තමන් සතු කරගන්න ආසයි. අපි ඉස්සර කියන්නේ දැන් ගෙවල් වල තියෙනවා ගෙවල් වෙන් කරන් ඉඩම් පැලහිනි වැටේ. ওই වැට ඇවිදිනවා. යනවා ඇතුළට යනවා පිටට යනවා. මොකද අනුන් සතු ඉඩම අඟලක් හරි තමන් සතු කරගන්න ආසයි. සමහර අය අනුන් සතු දීපල් තමන් සතු කරගන්න ආසයි. අනුන්ගේ බිරින්දෑවරු තමන් සතු කරගන්න ආසයි. අනුන්ගේ දැනුම තමන් සතු කරගන්න ආසයි. මේ සියලු දේ අභිජ්ජා. ඒකට කියන්නේ අනුන් සතු දේවල් තමන් සතු කරගන්න තියෙන ආසාව. ඒක බාලයෙකුගේ ලක්ෂණයක්. ඔබට ආවොත් එහෙම සිතවිල්ලක් අනුන් සතු දෙයක් තමන් සතු කරගන්න ආපු ගමන් ඔබ හඳුනගන්න මේක සත්පුරුෂයෙකුගේ සිතවිල්ලක් නෙමෙයි. මේ මාන් තුල දැන් අසත්පුරුෂයෙකුගේ සිතවිල්ලක් පහළ වුණා. ඒ නිසා මම මේ කල්පනා කරන එක වැරදි කියලා එවලෙම ප්‍රහාණය කරන්න. ඊළඟ එක ව්‍යාපාද. ඊළඟ අසත්පුරුෂ ලක්ෂණය තමයි වෛර බඳිනවා. දැන් ඔබේ හිතේ හටගත් කවුරු හරි කෙරෙහි පරිගන්න අදහසක් හිතන්න මේක සත්පුරුෂයෙකුගේ අදහසක් නෙමෙයි. මේක බාලයෙකුගේ ගතියක්. මේක සත්පුරුෂයෙකුගේ සිතවිලි නෙමෙයි. වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යා, පරිගැනීම මේවා එනවනේ හිතට. එතකොට අඳුනගන්න මේවා බාල සිතවිලි සත්පුරුෂේවා නෙමෙයි කියලා හඳුනගන්න. හැබැයි තමන්ව හඳුනගන්න බැරි වුණොත් විනාශයි. එතකොට ඒ හඳුනගන්න මේක බාලයෙකුගේ සිතවිලි කියලා හිතලා ඒ වෙලෙම මිශ්‍රිත වඩන්න පටන් ගන්න. සූපත් විත්තා කියලා අර අදහසට එරෙහිව හිතන්න. මොකද සාමාන්‍යයෙන් පරිගැනීම වගේ එකක් එනකොට ඒකෙන් හිත ඇදිලා යනවා. ඒ හිත ඇදිලා එන එක වළක්වන්න වේගෙන් ඒකට එරෙහිව හිතන්න. සූපත් විත්තා මේ සංසාරේ හැටිවම තමයි මේ සංසාරේ සැරිසරා යන පුද්ගලයන්ට මේක වෙන්නේ. ඒ නිසා මම මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා ඒ විදිහට මෙනෙහි කරන්න. ඊළඟට මිච්ඡා දිට්ඨි. අඳුනගන්න අමාරු එක. මිසදිටුව. මිසදිටුව කියලා කියන්නේ මෙලොව නැත, පරලොව නැත, පින්පව් නැත,
ඕපපාතික සත්වයෝ නැත. ඕපපාතික සත්වයෝ කියන්නේ දැන් දෙවිවරු ඕපපාතික. නිරේත් උපදින්නේ ඕපපාතික. මිනිසුත් කලාතුරකින් ඕපපාතික උපදිනවා. එතකොට ඕපපාතික සත්වයෝ ඉන්නවා ලෝකේ. ඒක නෑ කියලා දැන් සමහරු කියනවා සමන් දෙවියෝ කියන්නේ රජ කරපු කෙනෙක්. ඒක බොරුවක්. සමන් දෙවියෝ කියන්නේ ඕපපාතික දෙවියෙක්. සතරවරන් දෙවිවරු කියන්නේ ලංකාවේ හිටපු රජවරුයි. බොරු ඒක. සතරවරන් දෙවිවරු කියන්නේ ඕපපාතික පහළ වෙච්ච දෙවිවරු. දිව්‍ය ලෝකේ දෙවිවරු ඔක්කොම පහළ වෙන්නේ ඕපපාතිකව. ඒතර ඕපපාතික උපත පිළිගන්නේ නැත්නම් එයා ඒවා පිළිගන්න. ඒක මනුස්ස ලෝකෙට ගලපනවා. නෑ මේ රජවරු මනුස්ස ලෝකෙට ඒ මිසදිටු. අපිට තේරුම් ගියප එකක් තමයි මේ කාලේ මිසදිටුව හරි බලවත්. වේගින් මිසදිටුවට මිනිස්සයා ඇදිලා යනවා. එහෙම කියපකම ඒක තමයි කියනවා. කී වේගින් ඇදිලා යනවා. ඒ නිසා මේ සම්මාදිට්ඨිය නැතුව මිත්‍යා දෘෂ්ටිය මනසක තිබුණොත් හරිම භයානකයි. මිත්‍යා දෘෂ්ටියෙන් බේරෙන්න නම් ධර්මඥානයක් ඕනේ. ධර්මඥානයක් හරියට නොමැතුව මිසදිටුවක තිබුණොත් හරි භයානකයි. ඒ නිසා පින්වත්නි අපිට දහම් දැනුම කොච්චරද ඕනේ කියන්නේ දැන් අපි ගමු ඔබ අහලා තියෙනවද මේ කාලේ ඔය තායිලන්තෙත් ඔය රහත් කියන ලංකාවෙත් රහත් කියන අය ඉන්නවා. බුද්ධ දේශනාවට අනුව ඒක කැප නැහැ. මම ඔබට උදාහරණයක් කියන්නම්. රජගහනුවර සිටුවරයෙක් මේ උණගස් එක තියලා බැදලා ලොකු කණුවක් හැදුවා. ඒ කණුව මුදුනේ සඳුන් අරටුවෙන් කරපු පාත්‍රයක් තිබ්බා. තියලා ඒ සිටුවරයා නිවේදනයක් කළා. 이르දි ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන් රහතන් වහන්සේලා මේ ඉන්නවා කියලා අපි අහන්න ලැබෙනවා. නමුත් අපිට 이르දි දකින්න ලැබෙන්නේ. ඒ නිසා ඒ රහතන් වහන්සේලා අහසෙන් පැමිණ මේ පාත්‍රය අරගෙන ඉත්වා කියලා දැන්වීමක් කළා. මේක ආරංචි වුණා ඒ කාලේ හිටපු සත් ශාස්ත්‍රවරුන්ට නිගණ්ඨනාථ පුත්‍රට ආදිත කේස කම්බලි සංජය බිල්ලන්ට පුත්‍ර පගොද කච්චායන ආදී පිරිසට. ඒගොල්ලෝ පුද්ගලිකව ගියා සිටුතුමා හම්බ වෙන්න. ගිහලා කිව්වා සිටුතුමනි අපිත් රහත්. අපි ඉදි ප්‍රාතිහාර්ය පාණ්ඩ කැමති නෑ. ඒ නිසා පාත්‍රය අපිට දෙන්න. එතකොට කිව්වා නෑ ඔබ රහත් නම් ඔබ 이르දි ප්‍රාතිහාර්ය දක්වනවා නම් ඔබටමයි මේ පාත්‍රය තියෙන්නේ. ඔබම ගන්න. එදා මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ රජගහනුවර පිඬුසිඟා වඩිනවා. වඩිද්දී පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කියනවා අන්න ආයුෂ්මත් මොග්ගල්ලානයන් වහන්සේ ඔබට උරුම එකක් අන්න අර කණුව උඩ තියෙනවා. ඔබ රහත් නොවේ. එතකොට මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පිණ්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේට කියනවා නෑ පිණ්ඩෝලේනි නෑ භාරද්වාජේනි ඔබත් රහත් නෙවෙයි ඔබටත් උරුමයි ඒක. ඔබ ගන්න කියනවා. එතකොට පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අහසට පැන නගිනවා. අහසට පැන නැගලා ප්‍රාතිහාර්ය දක්වලා මේ පාත්‍රය අතට ගන්නවා. අහසින් ගිහිල්ලා පාත්‍රය අතට ගන්නවා. දැන් රජගහනුවර සිටුතුමායි සිටු පවුලයි ඔක්කොම බලාගෙන ඉන්නවා. එතකොට සිටුතුමා අත් දෙක ඔසවා වැඳගෙන කිව්වා ස්වාමීනි මාගේ මිදුලට වඩින්නසේක්වා කිව්වා. මිදුලට වැඩියා. පරියට පස්සේ දානමාන පූජා කළා. දැන් මිනිස්සුන්ට මේකට රජගහනුවර මිනිස්සු ඇවිස්සීලා ගියා මොකේද මේ ප්‍රාතිහාර්ය දකින්න තියෙන ආසාවනේ. දැන් මහා ජනකයක් පිණ්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේගේ පිටිපස්සෙන් වඩිනවා. අනේ ප්‍රාතිහාර්ය පාණ්ඩ කිය. එතකොට බුදුරජාණන් වහන්සේට ඇහෙනවා මහා ഘോഷාවක් වේලුවණේදී. ආනන්දයන් වහන්සේගෙන් අහනවා
ආනන්දයන් වහන්සේගෙන් අහනවා ආනන්ද මොකද්ද මේ මහා ගෝසාවක් ඇන්නේ? අනේ ස්වාමීනි මේ පින්ඩෝල භාරද්වාජයන් වහන්සේ අර රිටි එකිනෙක බැඳලා උඩ තිබුච්ච සඳුන් පාත්‍රය අරගෙන කිව්වා. එන්න කියන්න කිව්වා. එතකොට පින්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේ මහා මොග්ගල්ලාණන් වහන්සේ වැඩියා. ඊට පස්සේ වෝ මහණෙනි භාරද්වාජයන් මොකද්ද මේ කරපු වැඩේ කියලා ඇහුවා. ගේන්නේ සඳුන් පාත්‍රය කිව්වා. කපන්න කෑලි වලට කිව්වා. කෑලි කැප්පෙව්වා සඳුන් පාත්‍රය. කපලා කිව්වා මහණෙනි තමන් ළඟ තිබෙන මොනවා හරි ගුණධර්මයක් ඇද්ද? ඉර්ධිපාතිහාරයක් වේවා මොනවා හරි ගුණධර්මයක් ඇද්ද? මේ කටින් කියා ප්‍රදර්ශනය කිරීම වෛශ්‍යා ස්ත්‍රියක් සල්ලාලයන් ඉදිරියේ සලුපිලි ගලවා දමා නිරුවත පෙන්නනවා වගේ. ඔන්න උපමාව. වෛශ්‍යා ස්ත්‍රියක් සල්ලාලයන් ඉදිරියේ අඩු මුදලකට නිරුවත පෙන්නනවා වගේ. මේ සඳුන් පාත්‍රයක් ඉදිරියේ මේ කිසි වැදගැම්මකට නැති සඳුන් පාත්‍රයක් ඉදිරියේ ඉරිදි ප්‍රාතිහාර්ය පෙන්නවා බරපතල වැරැද්දක් කිව්වා. ඒ නිසා මේ බුද්ධ දේශනාව තුළ මේ රහතන් මම රහත් මගේ ළඟට වරින් මම සෝවාන් මගේ ළඟට වරින් මගේ ළඟට ඇවිල්ලා භාවනා කරන්න විනාඩි 10ක් මම ධානයට දාලා දෙන්නම් මම මාර්ගඵල දෙන්නම් මේ ඔක්කොම බොරු. එහෙම කරන්න බෑ. භක්තිය ගෞරවය ඇති වෙන්නේ පුද්ගලයා කෙරෙහි භාග්‍යතුන් වහන්සේ කෙරෙහි නෙමෙයි. භක්තිය ගෞරවය ඇති වෙන්නේ පුද්ගලයා කියන දේ කෙරෙහි බුද්ධ වචනේ කෙරෙහි නෙමෙයි. ඒකනේ උනේ ඔය ලංකාවේ බුදුන් උපන්නා කියන කේස් එකටත්. භක්තිය ගෞරවය ඇති වෙන්නේ ආරි සංඝයා කෙරෙහි නෙමෙයි තෝරාගත්තු පුද්ගලික කෙරෙහි. එතන ඉඳලා තිසරණේ නැතු යනවා. ඔන්න මිසදිටුවේ භයානකකම. ඊළඟට එක තමයි අසත්පුරුෂයාට වරදින තැන. ඒ නිසා පින්වත්නි හැමතිස්සෙම කල්පනා කරන්න ඕනේ මම මේ බාල ලක්ෂණ වලින් අත් මිදිනවා. මොකද අපිට බාල ලක්ෂණ ඇති වෙන්න බැරිද? ඇති වෙන්න පුළුවන්ද? ඇති වෙන්න පුළුවන්. එතකොට අපි සිහියෙන් ඉන්න ඕනේ. තමන් අදිෂ්ඨාන කරගන්න ඕනේ මට බාලෙක් වෙන්න අවශ්‍ය නැහැ. කියලා තමන් අදිෂ්ඨාන කරගන්න ඕනේ. මේක බේරෙන්න තියෙන මේ විදිහට. දුබ්භාසිත භාසී ඔන්න බාලයාගේ ඊළඟ ලක්ෂණය මොකද්ද? වැරදි දේ කියනවා. වැරදි දේ මොනවද? මුසා කියනවා, බොරු කියනවා. කේලාම් කියනවා. පරුස වචන කියනවා. හිස් වචන කියනවා. මේක තමයි දුබ්භාසිත භාසී. දුර්භාෂිත කියන්නේ ඒවා. එතකොට මේ දුර්භාෂිත කියනකොට මේ දුර්භාෂිත වලට මිනිස්සු වැදිලා යනවා. මේ මනසේ තියෙනවා නම් අර වැරදි විදිහට හිතන කෙනාට එකපාරට මේක නැදිලා යනවා. දුර්භාෂිත භාෂී. එතකොට තමන් බොරු කියන කෙනෙක් නම් තමන් අඳුනගන්න මම මේ දුර්භාෂිතයක් කියන්නේ. මම මේකෙන් වළකින්න ඕනේ. තමන් කේලම් කියන කෙනෙක් නම් මම මේ කේලම් කියන්නේ මේක දුර්භාෂිතයක්. මම මේකෙන් වළකින්න ඕනේ. ඒක සමහරට මේ නොතේරෙනවා ඒක. ඒ කියන්නේ තමන්ටත් තේරෙන්නේ නැහැ සිහිය නැතුව හිටියොත්. ඔන්න මෙතනින් මේ අසවලාට බැන්නා කියලා මෙතනින් අවුලන් ගිහලා එයාට කියනවා. ඒ මොනවද? කේලම. අන්න මෙතන අතන අසවලාට බැන්නා කියලා එතනින් අහුලන් ඇවිල්ලා මෙතන කියනවා. මොකක්ද ඒක? කේලම. ඒ වගේ කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම ඒවට කියන්නේ දුබ්භාසිත භාසී. ඊළඟ එක දුක්ඛත කම්මකාරී. වැරදි දේ කරනවා. දුක්ඛත කම්මකාරී වැරදි දේ කරනවා. සතුන් මරනවා. සොරකම් කරනවා. වැරදි කාමස් මං කියන අන්සතු දේවල් පැහැර ගන්නවා. මේ සොරකම් කිරීම හරියට තියෙනවා. හිතන්න බැරි විදිහට තියෙන හොරකම නම්. ඊළඟට වැරදි කාමසේවිනිත් එහෙමයි. හිතන්න බැරි විදිහට තියෙනවා. එක එක්කෙනාව පොළඹව ගන්න ඕන ෆෝන් එකක් ළඟ තියෙනවා කියමු.
මේ අපිට හිටපු ගමන් ওই පත්තරවල දකින්න ලැබෙන මේ බස් එකේ යන ගමන් කොල්ලෝ අර ස්මාර්ට් ෆෝන් වලින් වල්ලේ වාරගෙන ඊළඟ එක්කෙනාට පෙන්නනවා මේ කියලා. බස් එකේ යන ගමන්. එච්චර වලත්ත. මේ ඔක්කොම දුක්ඛත කම්මකාරී. වැරදි දේ නොකළ යුතු දේ කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කිනාට ඒ කියන්නේ වැරදි විදියට සිතන කෙනා, වැරදි දේ කතා කරන කෙනා, වැරදි දේ කරන කෙනා. මේකට මේ පිරිමි කාන්තාව කියලා නෑ. දෙගොල්ලොම තරඟට කරන්නේ. දෙගොල්ලොම එකයි. එතකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ මේ ජීවිතේම අසත්පුරුෂයා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ අසත්පුරුෂයා ඒ අසත්පුරුෂ සිතුවිලි පවත්වන නිසා, අසත්පුරුෂ වචන කතා කරන නිසා, අසත්පුරුෂ ක්‍රියා කරන නිසා සත්පුරුෂයා අඳුනා ගන්නවා ඒ කෙනාව මේ කෙනා අසත්පුරුෂයෙකි. කොහොමද අඳුනාගන්නේ? මේ කෙනා අසත්පුරුෂයෙකි. එහෙනම් මේ බාලයාව අඳුනා ගන්න පුළුවන් සත්පුරුෂයාට විතරයි. සත්පුරුෂ නැති කෙනාට බාලයාව අඳුන ගන්නට බෑ. බාලයාව අඳුන ගන්න සත්පුරුෂ කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ බාලයා මේ ලෝකෙදී 3 තැනකදී පසුතැවෙනවා. කොහොමද? මෙයා අසත්පුරුෂයා කියලා අසත්පුරුෂයෙක් පිළිබඳ විස්තරය කියනකොට මේ ගති තියෙන කෙනා අසත්පුරුෂයි, මේ ගති තියෙන කෙනා බාලයා, මේ ගති තියෙන කෙනා දුර්ජනයා කියලා විස්තර කරනකොට එයාට මතක් වෙන්නේ තමන්ව. පළවෙනි එක. එයාට එකපාරට මතක් වෙන්නේ තමාව. හානි මන් තුලත් මේවා තියෙනවා නොවේ, මන් තුලත් මේවා තියෙනවා නොවේ කියලා තමන්ව තමයි ඉස්සෙල්ලාම පේන්න ගන්නේ. ඒක තමයි පළවෙනි පසුතැවීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා එයාට එක්ක වාඩි වෙලා ඉන්න තැනක එක්ක කතා වෙනවා නම් කොයි හරි එතකොට ඒක ඇති වෙනවා. ඊළඟට මේ අසත්පුරුෂයන්ව අනුන් සතු දේවල් හොරකම් කරපු අයට දඬුවම් දෙනවා. හොරුන්ට දඬුවම් දෙනවා. හොරුන්ව හිරේ විලංගු යවනවා. මිනී මරපු අයට දඬුවම් දෙනවා. හිරේ විලංගු යවනවා. දෙතිස් වදයන්ට පමුණවනවා. මේව දකිනවා. දැකලා කල්පනා කරනවා මගේ අතිනුත් මේවා වෙලා තියෙනවා. මගේ අතිනුත් මේ සොරකම් වෙලා තියෙනවා. අපි මාවත් අහුවේද? මගේ අතිනුත් මේ වැරදිකාම සේවනයේ වෙලා තියෙනවා. මාවත් දැනගනීද? මමත් බොරුවෙන් රවට්ටා තියෙනවා. මාවත් අහුවේද? මමත් මේ වැරදි දේවල් කළා තියෙනවා. මාවත් අහුවේද කියලා තමන්ගේ හිත තමන්ට චෝදනා කරන්න ගන්නවා. ඒක තමයි මේ බාලයාගේ මෙලොව පසුතැවෙන එක. ඒක බුදුරජාන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ ගෙයක් පිටිපස්සේ මිනිස්සෙක් වාඩි වෙලා ඉන්න පුටුවක. ඉර බැසගෙන යද්දී අර ගෙදර හෙවණැල්ල ඒ මිනිස්යාගේ ඇඟ වසා ගන්නවා. ඒ වගේ තමයි තමන් තනි වෙච්ච වෙලාවට තමන් කියපු කරපු සෑම දෙයක්ම චිත්‍රපටිය වගේ තමන් ඉදිරියට එනවා. ධර්මයේ පුරුදු කරලා තිබුණ නැත්තම් එයාගේ හිත කඩාගෙන වැටෙනවා. අනේ මට මගේ මෙහෙම වෙලා කියලා හිත කඩාගෙන වැටෙනවා. ඒක තමයි යාට මෙලොව සිද්ධ වෙන ඊළඟ අවාසනාවන්ත තත්ත්වය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා
මානෙනි එහෙම සිතින් වැරදි දේ කරලා වැරදි දේ සිතලා වචනයෙන් වැරදි දේ කියලා කයින් වැරදි දේ කරලා මේ කාලේ පින්වත්නි ගොඩාක් මේ මිසදිටුව බලවත් මං කියනකොට මිසදිටුව බලවත් කියලා හරියට මිනිස්සු ආර්ය උපාද කරගන්නවා බුදුරජාණන් වහන්සේ අර මං කිව්ව උපන් තැනට ගරහලා ආර්ය උපාද කරගන්නවා ධර්මයේ වෙනස් විදියට තෝරලා ආර්ය උපාද කරගන්නවා ඊළඟට බුදුරජාණන් වහන්සේගේ පූජ්‍ය ස්ථානවලට ගරහලා ආර්ය උපාද කරගන්නවා මේ ළඟකදී අපට අහන්න ලැබුණා 40 අවුරුද්දක් එක අම්ම කෙනෙක් රුවන්වැලි මහා සෑයේ සිල් ගන්න ගිහිල්ලා තියෙනවා. අවුරුදු කීයක්ද? 40 අවුරුද්දක්. සෑම මාසිකම මේ 4 පොයට සිල් ගන්න ගිහිල්ලා 40 අවුරුද්දක්. සෑහෙන කාලෙ නේද? එතකොට මේ මහා සෑයේ සිල් ගන්න ගිහිල්ලා මේ අම්මා රෑත් මහා සෑ මළුවේම ඉන්නවා. දැන් ඔන්න කාලයක් ගෑවෑමෙන් මියම වයසට ගිහිල්ලා මරණයටපත් වුණා. ඉතින් ගෙදර කට්ටිය හිතුවා ඒකාන්තයෙන්ම මේ අම්මා දෙවියන් අතරේ යන්න ඇති. දෙවියන් අතර යන්න ඇති කියලා. මාස 3ක් ගියාට පස්සේ මේ අම්මගේ දුවට මේ අම්මා වෙන්න අරගෙන. අහලා තිනවා අම්මා මේ අම්මගේ නම කියලා මං අසවලා දැන් මම මේ പ്രേත ලෝකේ ඉන්නේ කිව්වලු. ඉතින් ගෙදර අය අහලා තිනවා අම්මම කොහොමද പ്രേත ලෝකේ යන්නේ මේ නම් වෙන්න බෑ මේක බොරුවක්. මයි අම්මා 40 අවුරුද්දක් මහා සෑ මළුවේ සිල් අරගත්තා කියලා. ඉතින් කිව්වලු අනේ පුතේ ඇත්ත මහා සෑ මළුවේ සිල් ගත්තට මගෙන් ආර්ය උපවාදයක් වුණා. ඒ විපාකෙට මම මේ පෙරේත ආත්මයට ආවේ කිව්වා. මොකක්ද ආර්ය උපවාද වෙච්ච? භාග්‍යවතුන් වහන්සේට මගෙන් අපවාදයක් වුණා. මම රැට නිදා ගනිද්දී මහා සෑයට පස්සහරවල බුදිය ගත්තා. ඒ කර්මයේ මේ ඵල දුන්නා කිව්වා. මහා සෑයට පස්සහරවල බුදිය ගන්නකට එහෙම ඵල දෙනවනම් දැන් බලන්න බුදු ගඳින්න කියලා සමහරව ওই බිත්ති අල්ලගෙන කකුල් දෙක ඉස්සරහට දා ගන්නවා සෑයේ පැත්තට. නැද්ද එහෙම? අම්මලයිම හරියට පව් කර ගන්නවා. එකපාරට කකුල් දෙක දා ගන්නවා මහා සෑයේ පැත්තට. දාගෙන වඳිනවා. වැන්දට ඉස්සෙල්ලා පළ දෙන්නේ අගෞරව කිරීම. මහා සෑයට අගෞරව කිරීම ඉස්සෙල්ලා පළ දුන්නේ. මේ වගේ හරියට ආර්ය උපාද කරගන්නවා මේ කාලේ මිනිස්සුන්. මරණින් මත්තේ වැඩිපුර යන්නේ හතර අපාය. ඉතින් මේකේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි බාලයා කයින් වැරදි දේ කරලා වචනයෙන් වැරදි දේ කියලා සිතින් වැරදි දේ හිතලා මරණින් මත්තේ නිරේ ගිහින් උපදිනවා. නිරේ කියන්නේ පින්වත්නි මේ බුදු ඇසටම විශේෂ වෙච්ච එකක්. භයානක එකක්. ඒකේ තියෙනවා නිරේ අටමහා නිරේ කියලා අටක් තියෙනවා. සංජීව, කාලසූත්‍ර, සංඝාත, රෞරව, මහා රෞරව, තාපය, ප්‍රතාපය, අවීචි කියලා. ඒකට කියන්නේ අටයි. අටමහා නිරේ. මේ අටමහා නිරේට කෙනෙක් වැටුනහම මේ නිරේ තියෙනවා හතර පැත්තෙන් දොරටු හතරක්. මේ නිරේ කෙනෙක් විඳුවලා මේ දොරටු හතරෙන් එකකින් එළියට විසිනවා. විසිවෙනකොට මේ දොරටුව ළඟ තියෙනවා තව නිරේ හතරක්. එතකොට අටමහා නිරේ දොරටු හතරයි. අටමහා නිරේ එක නිරේකට දොරටු හතරයි. එක දොරටුවක නිරේවල් කීයක් තියෙනවද? හතරයි. එතකොට දොරටු හතරේ නිරේවල් ඔක්කොම කීයද? 16යි. එතකොට ඒ නිරේවල් 16යි. 16 ඒවා 8ක් තියෙනවා. එතකොට 128යි. එතකොට අටමහා නිරේ 128යි 8යි කීයද? 136යි. වැටුනොත් 100 සතිසක් නිරේ කියලා ලෝවැඩ සංග්‍රහව තියෙන්නේ.
එතකොට 136ක් නිරේ තියෙනවා. එකකට වැටුනොත් ඒකෙන් ඊළඟ එකට වැටෙනවා. ඊළඟ එකට වැටෙනවා. එහෙම තමයි නිරේ රවුම ගහලා මිනිස්සෙක් ආයේ විඳුලා ආයේ මනුස්ස ලෝකෙට එනකොට මෛත්‍රී බුද්ධ ශාසනෙත් නැහැ. එහෙමයි මිනිස්යන්ගේ සංසාර ගමන මේසා දීර්ඝ වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කෙනෙක් හරි විදිහට කියනවා නම් ඒකාන්තයෙන්ම අනිෂ්ට ඒකාන්තයෙන්ම අයහපත් ඒකාන්තයෙන්ම අමනාප ඒකාන්ත දුක් ඇති දෙයක් කියලා ඒ කියන්නේ නිරේටමයි. ඒ කියන්නේ නිරේටමයි. මහණෙනි නිරේ කියලා කියන්නේ භයානක දුක් ඇති තැනක්. මේකේ බුදුරජාණන් වහන්සේ වදාළා උපමාපින සුකරා යාව දුක්ඛා නිරයාති. මහණෙනි මේ නිරේ මොනතරම් දුක්ඛන්දරාවක් තියෙනවද කියලා උපමාවකින්වත් කියන එක ලේසි නෑ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේට වන්දනා කළා භික්ෂුවක් අහනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ උපමාවක් පෙන්වා දෙන්න පුළුවන්ද? හාය කියනවා. කියලා කියන මහණෙනි හොරෙක් ඉන්නවා. මේ දරුණු හොරෙක් මේ හොරාව හමුදාවෙන් අල්ල ගන්නවා. අල්ලගෙන රජුරු ඉස්සරහට ගෙනිනවා. ගෙනලා කියනවා දේවයන් වහන්සේ මේ හොරෙක් භයානක හොරෙක්. මේ හොරාට දඬුවම් පමුණවන්න. එතකොට රජුරු කියනවා එහෙනම් මේක ආරම්පලයන් ගිහිලා උදේ වරුවේ ආයුධ 100කින් ඇනපන්. ආයුධයකින් 100ක් වතාවක් ඇනපන් කියනවා. එතකොට ආයුධයකින් 100ක් වතාවක් පහර දෙනවා. පහර දෙනකොට සැතකින් 100ක් වතාවක් කොටනවා. ඊට පස්සේ රජුරු අහනවා සේවකයන්ගෙන් එම්බල සේවකෙනි අර පුද්ගලයා තාම පණ පිටින්ද? එහෙමයි දීවයන් වහන්සේ. එහෙනම් ආයමත් ආයුධ සත්පාරවල 100කින් කපාපන් කියනවා. ආයමත් සත්පාරවල 100කින් කොටනවා. රාත්‍රී රජුරු ආයනවා එම්බල සේවකෙනි වදකෙනි අර පුද්ගලයා පණ පිටින්ද මැරිලාද කියලා ඇහුවා. එතකොට කියනවා නෑ තාම පණ තියෙනවා. එහෙනම් රාත්‍රියටත් ආයුධ 100කින් කොටාපන් කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේ පුරුෂයා 300ක් සත් පාරවල් කෑම හේතුවෙන් මහා දුකක් විඳිනව නේද කියලා. එතකොට කියනවා අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 300ක් නෙමෙයි එකකින් කෑවත් මහා දුකක් විඳින්න ඕනේ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ චූටි ගල් කැටයක් අතට ගන්නවා. චූටි ගල් කැටයක්. අරන් අහනවා මහණෙනි විශාල මොකක්ද? මේ පුංචි ගල් කැටියේද හිමාල පර්වත රාජයාද? කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පුංචි ගල් කැටියට වඩා 100 ලක්ෂ කෝටි ගාණකින් විශාලයි හිමාල පර්වත රාජයා. කොහෙත්ම ගලපන්න බෑ කිව්වා. මහණෙනි වගේ තමයි මේ සත්පාරවල් 300කින් කෑම මේ පුරුෂයා නිරේ දුකත් එක්ක කොහෙත්ම උපමා කරන්න බෑ. එච්චර භයානක දුකක් නිරේ තියෙනවා. දැන් ඔබ දන්නවනේ නිරේට යනකොටම යම රජුරු ඉන්නවා. යම රජුරු කියන්නේ විමාන ප්‍රේතයෙක්. විමාන ප්‍රේතයා කියන්නේ අර නිරිසතා එන්නේ නැති වෙලාවට සැපසේ වාසය කරනවා. නිරිසතා ළඟට ආපු ගමන් දුක් විඳිනවා යා. එයාට අර සතාගේ පේනවා දැන් ඔන්න අපි මනුස්ස ලෝකෙ ඉන්නෝනේ. දැන් ඔන් අපි මැරෙනවා. මැරුණට පස්සේ මෙහෙන් ඔබ මලමිනි දැකලා තියෙනවා ඇහැ මෙහි තියෙන්නේ. ඇහැ මැරිලා මෙහි දාලා ගිහින්. කන මෙහි දාලා ගිහින්. නාසය මෙහි දාලා ගිහින්. දිව එයා බත් කාපු දිව මෙහි දාලා ගිහින්. එයා ක්‍රියා කරන්න පාවිච්චි කරපු ශරීරي මෙහි දාලා ගිහින්. එයාගේ සිත තමයි ගියේ.
එතකොට කර්මානුරූපෝ යා යනකට යා වළක්වන්න බෑ කර්මෙන් ඇදගෙන යන්නේ. හා මාව ඇදගෙන යන්න එපා මාව බේරගන්න කියලා කිසි කෙනෙකුට කියාගන්න බෑ. කිසි කෙනෙකුට කියාගන්න බෑ. කවුරුත් නැහැ. Tamanට Taman විතර. කවුරුත් නැහැ. කර්මයේ බලවත් වෙනකොට යම පල්ලෝ ඇවිල්ලාම යාව අල්ල ගන්නවා මෙහෙම. යම පල්ලෝ ඇවිල්ලා අදටත් මිනිස්සුන්ට ඒක වෙනවා. පව් කරන අයට. මරණාසන්න වෙනකොට පේනවා රතු ඇඳගෙන මිනිස්සු වෙනවා. කෑ ගහන මේන් රතු ඇඳගෙන ආවා. මෙන්න ආවා කියලා. කෙනෙකුටම අර අතින් අල්ලගත්ත ගමන් මේ ශරීරය අතෑරියා නිරේට. ගියාම ඔන්න යම රජුරුවෝ ඉන්නවා. යම රජුරුවෝ අහනවා මනුස්ස ලෝකේ ඉඳලා එහෙනම් තෝ ආවා. තෝ මනුස්ස ලෝකේ හොඳට කයිවාරුක ගහ බුද්ධ රත්නයට ගැරෙවුවනේ. අහනවා ධර්ම රත්නයටත් ගැරෙවුව නේද? සංඝයාටත් ගැරෙවුව නේද? ආර්ය උපාද කර කර තමන් හුවා දක්ව හිටියා නේද? උඹ අසවල් වැඩ කළා නේද කියනවා. මුකුත් කරගන්න බෑ මෙයාට. යම රජුරු අරක මතක් කරන වෙලාවට මෙයාට පේන්නේ ඒකමයි. යම රජුරු ඒක මතක් කරන වෙලාවට උඹ අසවල් වැඩිකාම වලත් වැඩි කරා නේද කියලා අහනවා. එතකොට යාට ඒක පේන්නේ. උඹ අර විදිහට හොරකම් කළා නේද කියලා අහනවා. එතකොට එයාට ඒක පේන්නේ. උඹ මෙහෙම වාසය කළා නේද? එතකොට පේන්නේ. උඹ අසවලාට කොඩි වින කළා නේද? ඒක පේන්නේ. උඹ අසවලාට හදිහුණියම් කළා නේද? ඒක පේන්නේ. බේරෙන්න බෑ. ඊට පස්සේ කියනවා කරන්න දෙයක් නැහැ. මේ කර්ම තමන්ගේ මව්පියෝ කළා නෙමෙයි. තමන්ගේ බිරිඳ, තමන්ගේ ස්වාමියා, දරුවෝ කළා නෙමෙයි. තමාමයි මේක කරගත්තේ. දැන් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් විඳෝපං කියනවා. කියනකොටම අර යකඩ දොර ඇරිනවා. ඇරිච්ච ගමන් යමපල්ල මෙයාව ඇතුළට තල්ලු කරනවා. තල්ලු කරනකොටම නිරේ පල්ලු එනවා. නිරි පල්ලු ඇවිල්ලා ආවර කියලා ඇදලා දානවා බිමට. ඒක මේකේ තියෙනවා මේ අපේ සම්දර්ශනි. ඊට පස්සේ කරන්නේ ඇදලා දාව ගමන් අර යකඩ විලින් රත් වෙලා සම්පූර්ණ බිම තියෙන්නේ. බිම මෙයාව ගිහිල්ලා මේම ඇදිලා ගිහිල්ලා විසිනවා. විසුණාට පස්සේ අර ගිනි ගන්න යකඩ කූරු අරන් ඇවිල්ලා අත් දෙකට 2යි කකුල් දෙකට 2යි පපුවට 1යි ගහලා කුළු ගෙඩියෙන් කොටනවා. මේකේ තියෙනවා යම් තාක්කල් නච්චතාව කාලං කරෝති යාවන තම් පාපම් බ්‍යන්ති හෝති. මහණෙනි ඔහුගේ පව අවසන් නොවෙන තුරු මැරෙන්නේ කියනවා. ඒකේ විඳෝ හූ කියා කෑ ගගා වැළපි ඉන්නවා. ඊට පස්සේ තියෙනවා එතන දුක් විඳලා ඉවරලා ඒ කර්මයේ ඉවර වෙච්ච ගමන් එයා ඔන්න එතනින් මැරෙනවා. මැරිලා එතනම උපදිනවා. උපදිච්ච ගමන් එතනින් ඇදගෙන යනවා යමපල්ලෝ ඉන්නවා කෙටේරිය අතේ තියන්. කෙටේරියෙන් සහින්ඩ ගන්නවා. සහින්ඩ ගන්නවා මේ නිරිසතාව. එතකොට මහා දැන් හිතන්න චූට්ටක් අපිට ඉදි කට්ටක් ඇවුනොත් වීදුරු කටුවක් ඇවුනොත් කටුකම්බි කෑල්ලක් ඇවුනොත් පීයකට කැපුණොත් බ්ලේඩ් එකකට කැපුණොත් කොච්චර අමාරුද? කෙටේරියකින් සහිනකට පණ පිටින් කොහොම ඇද්ද? ඊට පස්සේ තියෙනවා මහණෙනි එහෙම ඉවරුණාට පස්සේ ඒ කර්ම විපාක ඉවරුණාට පස්සේ මෙයා වෙන තැනකට වැටෙනවා. එතෙන්දී ආවර කියලා ඔළුවෙන් හිටවනවා. ඔළුවෙන් හිටපු ගමන් එයා ඔළුවෙන් හිටිනවා. ඊට පස්සේ කකුල් දෙක මෙහෙම පළල් කරනවා. එතකොට අර ලুকু කීයටක් අරගෙන එනවා යමපල්ලෝ. ඇවිල්ලා මෙයාව කීතින් කපන්න එකක් තියෙන මෙතන සම්දර්ශනි. කීතින් කපන්න පටන් ගන්නවා. වැළපෙනවා. ඉතින් මේකේ තියෙනවා මේ ඔහොම වෙලා ඔන්න දැන් විඳෝලා කර්මය අවසන් වුණාම ඔන්න මැරෙනවා. ආයෙ උපදිනවා. ඉපදිලා කියනවා කෑ ගහනවා අනේ මට බඩගිනි කියලා. කෑ ගැහුවාම හාතොට බඩගිනිද කියලා යකඩ කොකු දෙකකින් මේ කට පළල් කරනවා.
තව කෙනෙක් ඇවිල්ලා යකඩ ගුලියක් බස්සනවා කටට. ගිනි ගත්තු යකඩ ගුලියක්. ඒකේ මුළු ඇඟම පිච්චීගෙන පස්සපැත්තේ යනවා. ඊට පස්සේ කෑ ගහනවා පිපාසයි කියලා. ආතොට පිපාසද කියලා ආයෙ යකඩ කොකු දෙකකින් කට පළල් කරනවා. පළල් කර ලෝදියක් කරනවා. ඒ ලෝදියක් කරන එකක් තියෙනවා මේකේ. පිපාස අනේ මට පිපා. එතකොට ලෝදිය සම්පූර්ණ මේ බඩ ඇතුලෙන් බෑගෙන ගිහිල්ලා පස්සෙන් පිට වෙනවා. එහෙම විඳෝලා ඊට පස්සේ මේ සත්වයා මේ නිරිසත්වයා මේ රත් වෙච්ච යකඩ පොළවේ දැම්මහම වෙනම ඉන්නවා නිරිසත්තු යකඩ කරත්තයක් ගිනිගත්තු යකඩ කරත්තයක් එහාට මෙහාට ඇදගෙන යනවා යකඩ කරත්තයක් මේ යකඩ කරත්තයට සම්පූර්ණ අරයා චප්ප වෙනවා චප්ප වෙලා ආයෙ නැගිටිනවා ආයෙ චප්ප වෙනවා මෙහෙම තමයි ඒ පව් ඉවර වෙනකොට එයා ඔන්න කෙන්දිරි ගාලා ඕම් තී නැතු යනවා ඊට පස්සේ අරගෙන ගෙනියනවා අඟුරු පර්වතයකට නගනවා ගිනි අඟුරු පර්වතයකට නගනවා ඒ කියන්නේ ගිනි අඟුරු වලින් හැදිච්ච ගස් ගිනි අඟුරු පර්වත නගනවා දැන් නැගපී කියනවා ඇයි දැන් යමපල්ලෝ ඉන්නේ දැක්කාම බයනේ මෙයා කියනකට කරනවා බෑ කියන්නේ මෙහෙනම් බෑ කියනවා එහෙම කරන්න බෑ කියනකට යන්න ඕනේ ඒක ඉවරුනාට පස්සේ තියෙනවා ලෝකුඹු නිරේ ලෝහැලියට දානවා. ලෝහැලියට දාන්න පස්සේ කර්මාන් රූපය එතන ඉඳලා පිච්චි ආය උඩට එනවා. ආය යටට යනවා. ආය උඩට එනවා. ආය යටට යනවා. මේ විදිහට වෙලා මහා නිරේට වැටෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මෙන්න මේ විදිහට උපමාවකින්වත් කියන්න බෑ මේ නිරේ විස්තරය බලන්න බුදුරජාණන් වහන්සේ බුදු වෙසින් දැක්කේ මේවා ඊට පස්සේ තියෙනවා මේ නිරේ විඳෝලා මනුස්ස ලෝකෙට එනවා තිරච්ඡානගතාපාන තිරිසං අපාය උපදිනවා කොහොමද එන්නේ තින බක්කා තිරිසං අපායට ඇවිල්ලා කොල්ල කකා ඉන්න මේක තියෙන ඒක අමු කොල්ලත් කනවා වේලිච්ච කොල්ලත් කනවා. දත් වලින් උලා කනවා. ඒ තමයි කියනවා මහණෙනි මේ අස්වයෝ, ගොන්නු, බූරුවෝ, එළුවෝ ආදී මෘගයෝ මේ කොල්ල කකා ජීවත් වෙන මේ නිරේ දුක් විඳලා ආපු සත්තු කියනවා. මේ මනුස්ස ලෝකේ වැරදිච්ච ජීවිත ගෙවපු අය කියනවා මේ ගොඩාක් ඉන්නේ බාලයෝ කියනවා. ඉපදිලා ඉන්නේ. හරක් වෙලා එළුව වෙලා ඌර වෙලා ඉපදිලා ඉන්නේ මනුස්ස ලෝකේ අසත්පුරුෂ අය කියනවා ඉපදිලා ඉන්නේ ඊළඟට කියනවා තව මහණී තව තිරිසං අපායක් තියෙනවා තිරිසං අපායේ ඒ තමයි අසූචි කන ගූත බක්කා අසූචි අනුභව කරන ඒතර අසූචි දනන්නේ මනුස්ස බෙටි දැක්ක ගමන් මනුස්ස බෙටි දැක්ක ගමන් ඒකට ඊවා අල්ල දැම්මම කන්ට ඕනේ මේවා දැම්මම කන්ට ඕනේ කියා දුවගෙන ගිහලා කාගෙන යනවලු ඌරු බල්ලෝ සිවල්ලු ආදී සත්තු මිනිස් අසූචි කකා ජීවත් වෙනවා මහණෙනි මේ මනුස්ස ලෝකේ වැරදිච්ච අය කියනවා මට අහන්න ලැබිලා තියෙන සමහරු කේන්ති ගියාම මේ වැඩිහිටියන්ට ගුරුවරුන්ට ගාරහනවා තොට මේ තොපිට අසුචි කන්ට දෙන්න කී. එහෙම වචනේ වැරදිලා සමාව ගත්තේ නැත්තම් එයාට අසුචි කන්ට වෙනවා. මට එක තැනක ආරංචි වුණා ඒ ලේලි නැන්දම්මට බයිනවලු. පිගානක් අරන් වරින් බෙටි දාලා දෙන්නම් කියලා. නැන්දම්ම බිම් බලාගෙන ඉන්නවා අහගෙන. ලේලිට කඩ වෙනවා. ඊරියක් වෙලා උපන්න දවසට. ආන් එහෙම මේ සංසාරේ යන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි තව සත්තු ඉන්නෝ තිරිසන් ලෝකේ අන්ධකාරයේ ඉපදෙනවා.
අන්ධකාරයේ මැරෙනවා. අන්ධකාරයේ ඉපදින අන්ධකාරයේ මැරෙන සත්තු කවුද? පොළොව යටින්නේ පණුව. කරුවලේනේ. පොළොව යටින්නේ පණුව අන්ධකාරයේ ඉපදිලා. අන්ධකාරයේම මැරිලා යනවා. ගැඩවිල්ලෝ අන්ධකාරයේ ඉපදිලා අන්ධකාරයේ මැරිලා යනවා. ඊළඟට තව සත්තු ඉන්නවා. ජලයේ ඉපදිලා ජලයේම මැරිලා යනවා. ඒ තමයි මාළු, කිඹුලෝ වගේ ඉන්නේ ජලයේ ඉන්න සත්තු. ඒ ජලයේ ඉන්න සත්තු ජලයේම ඉපදිලා ජලයේම නාකි වෙලා ජලයේම මැරිලා යනවා. ඒ ඔක්කොම කියන මහණෙනි සකෝසෝ භික්කවේ බාලෝ, මහණෙනි ඒ බාලයෙක්. ඉද පුබ්බේ රසාදෝ, මේ මනුස්ස ලෝකේ කලින් මේ කාමයට වසඟ වෙලා හිටපු එකෙක්. මේ පව් කරලා. ඊළඟට මහණෙනි තව ඉන්නවා සත්තු අසූචි බෙටිවල උපදිනවා. බෙටිවල උපදී සත්තු දැකලා නැද්ද? දැකලා නැද්ද? පරණ ඉස්සර තිබිච්ච දැන් නම් අපිට වැසිකිලි වලවල් වැහිලා නිසා පේන්නේ නැහැ. අපි පුංචි කාලේ තිබුණා වැසිකිලි වලවල්, ඒවට කියන්නේ වල වැසිකිලි කියලා. මං හිතන්නේ වයසක අය දන්නවා. වල වැසිකිලි. එතකොට සිලි ගාලා කෝටි ගාණක් පණුව ඔක්කොම බෙටිවල ඉපදිලා තියෙන්නේ. මනුස්ස බෙට්ටේ. ඒකම කකා, ඒකම වයසට ගොහින් මැරිලා යනවා. ඊළඟට තියෙනවා මහණෙනි කුණු මස්වල උපදිනවා තිරිසන් සත්තු. කුණු මස්වල පණුව වෙලා බලන්න මැරිච්ච සත්තු ළඟ මැරිච්ච මිනි ගාව සත්තු මැරුණාට පස්සේ පණුව ගහලා නැද්ද? කුණු මසේ උපදිනවා. කුණු වෙච්ච ආහාරයේ පණුව සත්තු වෙලා උපදිනවා. කුණු වෙච්ච ආහාර ටික කාලෙක තිබ්බම කුණු වෙලා පණුව ගහන්නේ නැද්ද? පණුව ගන්නවා. කුණු වෙච්ච ආහාරයේ උපදිනවා. කුණු වලේ උපදිනවා. මහණෙනි මේ ඔක්කොම පෙර බාලයෝ. ඒ කම්සපේ උදෙසා පව් කරගත්තු අය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එහෙම ගත කරලා තිරිසන් අපායේ සතෙක්. ඒ තිරින කියන මහණෙනි මේ තිරිසන් අපායේ දුක මෙතෙකයි කියලා උපමාවකින්වත් කියන්න බෑ කියනවා. මහණෙනි මේ වගේ එකක් කියනවා. එක සිදුරක් ඇති නගුලක් කෙනෙක් මහා සමුද්‍රයට දානවා. මහා සමුද්‍රයේ හුළඟට රැල්ලට එහාට මෙහාට පැද්දි තියෙනවා. ඔය අතරේ අවුරුදු 100කට වතාවක් මුහුදු පතුලේ ඉඳලා උඩට එනවා එක ඇහැක් විතරක් පේන කැස්බෑවෙක්. එතකොට ඒ කැස්බෑව එන්නේ උඩට අවුරුදු කීයකට වතාවක්ද? අවුරුදු 100කට වතාවක්. ඒ කැස්බෑවගේ ඇස් දෙකම පේනවද? නෑ, එක ඇහැයි පේන්නේ. ඒ කැස්බෑව වතුරෙන් ඔළුව දානකොට අර විය සිදුර ඒ ඔළුවට හිටිනවා. එතකොට මේ විය සිදුරෙන් කැස්බෑවට ආකාශය පේනවා. අහස. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේක වෙන්න පුළුවන්ද? කියනවා භාග්‍යවතුන් වහන්සේ බොහෝ කාලයක් කැවීමෙන් වෙන්න පුළුවනි. නෑ මහණෙනි මේක ඉක්මනට වුණත් වෙන්න පුළුවන්. හැබැයි එක් මනුස්ස ලෝකේ ජීවත් වෙලා හිටපු කෙනෙක් එක වතාවක් නිරී වැටුණොත්, මනුස්ස ලෝකේ හිටපු කෙනෙක් එක වතාවක් නිරී වැටුණොත් ආයි මනුස්ස ලෝකෙට එනවා කියන එක නම් ලීසි නෑ කියනවා. මහණෙනි මේකට හේතුව තමයි මේ නිරයේ තිරිසන් යෝනියේ මේවැයි ධර්මයේ හැසිරීමක් නැහැ. නිරයේ ධර්මයේ හැසිරීමක් නැහැ. තිරිසන් ලෝකේ ධර්මයේ හැසිරීමක් නැහැ. කුසල් ක්‍රියාවක් නැහැ. අඤ්ඤමඤ්ඤ කාදිකා එකිනෙකා කා ගැනීමල තියෙන්නේ. දැකලා නැද්ද එකිනෙකා කා ගන්නවා?
තිරිසං අපායේ. එත්ත බික්කවේ වත්තති දුබ්බල කාදිකා මහණෙනි මේ තිරිසං අපායේ තියෙන්නේ දුර්වලයාව කන එක. දුර්වලයාව කන එක. දැන් මේ කැලෑවේ මේ කුඩුවල කුරුල්ලෝ ඉන්නවා. කෑදැත්තු ආදි කුරුල්ලෝ ඉන්නවා. අදත් පාන්දර ඇහුණා මට. මේ අර හෝතඹෝ ඉන්නේ. ලොකු සතෙක් ඇවිල්ලා මේ කුරුල්ලෙක් ඩැහැගෙන යනවා. ගල්ලු විලාප දෙනවා. මොනවා කරන්නද? කුරුල්ලා නිදාගෙන ඉඳිද්දි ඇවිල්ලා කුරුල්ලගේ බෙල්ලෙන් අල්ලගෙන ඇදගෙන යනවා. කුරුල්ලා මේ අද පුදිත් ඇහුණා. විලාප දෙනවා. මරණේ ළඟට එන්නකම් දන්නේ නැහැ කුරුල්ලා. ඒකාත්මික දෝක වෙන්නේ. ආත්ම කීයක් වෙයිද? ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි එහෙම විඳවලා ඕන්න මනුස්ස ලෝකෙට එනවා. ඔන්න දැන් මනුස්ස ලෝකෙට අපි ඇවිල්ලා. මේක කියනවා මහණෙනි ආවට හරියට කෑමක් බීමක් නැහැ. ඇඳුම් පැළඳුම් නැහැ. බොහෝම වෙහෙසිලා බඩගින්න නිවා ගන්නවා. එහෙම නැත්තම් ඉපදිච්ච දවසේ ඉඳලා අසනීප ලෙඩ දුක්. හැබැයි මෙයා නවත්තන්නේ මොකද්ද? වචනෙන් කයින් දුසිරිත කිරිල්ල නවත්තන්නේ. වචනෙන් දුසිරිත කිරීම නවත්තලා නැහැ. සිතෙන් දුසිරිත සිටීම නවත්තලා නැහැ. ආයෙ මැරිලා එතනටම යනවා කියනවා. ආයෙ මැරිලා එතනටම යනවා. මේකේ පින්වත්නි මේ බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා අනුන්ට ආදරය කරන්න කලින් ඉස්සෙල්ලා ආදරය කළ යුත්තේ කාටද? තමාට. තමාව රැකගත්තොත් තමයි අනුන්ව රකින්න පුළුවන්. ඉස්සෙල්ලා රැකගන්න ඕනේ කාවද? තමාව රකින්න නැතුව අනුන්ව රකින්න යන්න එපා. තමාව රකින්නවා කියන්නේ තමා සිල්වත් වීම. තමා රකින්නවා කියන්නේ තමන් මිසදිටුවකටපත් නොවීම. තමන්ව රැක ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේක හරියට සූදු කෙලියක් කරන්න කියපු මිනිහේ පළවෙනි පරාජයෙන් සියල්ල පෙරදුනා වගේ කියනවා. අමුදරු ඉඩකඩම් දීපලත් එක්ක සියල්ල පෙරදුනා වගේ පළමු පරාජයෙන් මිනිසයා මනුස්ස ලෝකෙන් චුත වෙලා සතර අපාය උපන්නා කියන්නේ. පරාජයටපත් වුණා කියනවා. කියන මහණෙනි අයම්පි භික්කවේ කේවල පරිපූර්ණා බාල භූමි. මහණෙනි මේ තිරිසං අපාය නිරය සතර ආදී කියන්නේ පරිපූර්ණ මොකද්ද? බාල භූමි. බාල භූමි කියන්නේ අසත්පුරුෂයා උපදින තැන. අසත්පුරුෂයා උපදින්න තැන. ඒ නිසා ඒකේ භයානකකම අපි අඳුන ගන්න ඕනේ. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සත්පුරුෂයා නෝනැත්තාට ලක්ෂණ තුනක් තියෙනවා. සත්පුරුෂයාගේ ලක්ෂණ තුනක් තියෙනවා. ඒ තමයි සත්පුරුෂයා සුචින්තිත චින්ති. යහපත් සිතිවිලි හිතනවා. සත්පුරුෂයා යහපත් සිතිවිලි හිතනවා. මොනවද යහපත් සිතිවිලි? අනුන් සතු දේ තමන් සතු කරගන්න හිතන්නේ නැහැ. අනුන් සතු දේ අනුන් සතු වේවා. ඔහු අයිති දේ ඔහුට අයත් දේ ඔහුටම වේවා. එහෙම හිතන කෙනා සත්පුරුෂයි කියනවා. ඒ කියන්නේ ඔහුට ලස්සන පවුලක් ඉන්නවා කියම නෝනත් ලස්සනේ මහත්තයත් ලස්සනේ. අනේ මේගොල්ලෝ සපසේ වසත්වා. පවුල කඩන්න හිතන්නේ. සපසේ වසත්වා. මිනිස්සෙක් ගයක් ඉඩමක් කරගෙන ලස්සනට ගේ පොඩ්ඩක් හදාගන්නවා. අනේ සපසේ වසත්වා. මේ හිතෙන් රැස් කරගන්න සත්පුරුෂකම. සපසේ වසත්වා.
ඊළඟට ද්වේෂය ඇති කරගන්නේ. උපන්න ද්වේෂය දුරු කරලා මේ සිතින් වාසය කරනවා. ඒක සත්පුරුෂ ලක්ෂණයක්. ඊළඟ එක සම්මාදිට්ඨියෙන් යුක්තයි. සත්පුරුෂයා පිළිගන්නවා මව් ඉන්නවා, පියා ඉන්නවා, මෙලෝ තියෙනවා, පරලෝ තියෙනවා. ලෝකේ යථාර්ථය දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේලා, බුදුවරයන් වහන්සේලා ලෝකෙ වැඩ ඉන්නවා. ඕපපාතිකෝ මිනිස් සත්වයේ උපදිනවා. මෙයා පිළිගන්නවා. සම්මාදිට්ඨියෙන් යුක්තයි. මෙන්න මේ කාරණාවලින් යුක්ත සිටිවිලි පවත්වන කෙනා සත්පුරුෂයා. එතකොට ඔබ තුළ මේ සිටිවිලිය හට ගන්නවා නම් ඔබ හිතන්න ඔබගෙන මම මේ කියන කරුණ අනුව මම සත්පුරුෂ සිටිවිලි සිතන්නා වූ කෙනෙක්. මම සත්පුරුෂ සිටිවිලි ඇති කෙනෙක්. මා තුළ සත්පුරුෂ සිටිවිලි තියෙනවා කියලා හිතන්න. නැත්නම් ඒවා ඇති කරගන්න මහන්සි ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුභාසිත භාසී සත්‍යිත භාසී සත්පුරුෂයා සුභාසිත මුසා කියන්නේ බොරු කියන්නේ ඇත්ත කියනවා. එන සත්පුරුෂයාගේ මූලිකම ලක්ෂණය තමයි ඇත්ත කියන. මේ ඇත්ත කිය බොරු කියන්නේ. එතකොට සත්පුරුෂයා ඇත්ත කියනවා. බොරු කියන්නේ. එතකොට සත්‍යවාදී බොරු නොකියන සෝරකම් නොකරන පිරිසක් අනේ අපිටත් මේ පාලන තන්ත්‍රයට එනවා නම් කොයිතරම් ගියද. එතකොට සත්‍ය කියන සත්‍යවාදී. එතකොට කේලාන් නොකියන පරුස වචන හිස් වචන නොකියන බව සත්පුරුෂ බව. ඊළඟට සත්පුරුෂ ක්‍රියා. සත්පුරුෂ ක්‍රියා මොනවද? සතුන් මරන්නේ නැහැ. ප්‍රාණඝාතය දෙන්නේ නැහැ. ඊළඟ සත්පුරුෂ ක්‍රියාව කොච්චර හම්බ වුණත් හොරකම් කරන්නේ. කලාතුරකින් ඉන්නවා එහෙම අය. මට එක මහත්තයෙක් හම්බ වුණා මෙහි ආවයි මහත්තයා. ඒ මහත්තයා අන්‍යාගමික කෙනෙක් උපතින් තිරුවන් සරණ ගිහිල්ලා. එයා වැඩ කරන රස්සාවේ එයාගේ යාළුවෝ කියනවලු. කියනවා අනේ ස්වාමීනි මටම පුදුමයි මිනිස්සු. අස්සන ගහපම් පොඩ්ඩක් රුපියල් 15000ක් අතේ. අස්සනක් ගහපම් 25000ක් හම්බ වෙනවා. මෙයා අස්සන ගහන්නේ නැහැ. මම කිව්වා මෙහි ඇවිල්ලා මම කිව්වා ස්වාමීන් වහන්සේ මට පොඩි පඩියක් හම්බ වෙන්නේ. මං ඉතින් නෝනත් එක්ක එකතු වෙලා ළමයි 4 දෙනෙක් ඉන්න නිසා බෑග් මහනවා කිව්වා. බෑග් මහලා ඊ බෑග් කඩවල වලට දානවා. අමාරුවෙන් ජීවත් වෙනවා හැබැයි හොරකම් කරන්නේ නැහැ. මම පින්පව් විශ්වාස කරන කෙනෙක් කිව්වා. අන්න බලන්න. කොමිස් ගහලි නෑ. අනේ පින්පව් විශ්වාස කරන්නේ අපිට දේශපාලනයට එනවනම් කොච්චර වටිනවද නේ? මේ හොරු නැතු. එතකොට හොරුයි බොරු කියන අය මේ කටි බොරුමනේ බුදුම්මෝ මෙහෙම බොරු කියන. මිනිස්සුන්ට නාස්ලනු දානවා. අභාග්‍ය අපේ අවාසනාව. ඉතින් මේ සත්පුරුෂයා සොරකම් කරන්නේ බොරු කියන්නේ සත්පුරුෂයාගේ ඊළඟ ලක්ෂණේ වැරදි කාම සේවනයේ නැහැ. සත්පුරුෂයා වැරදි කාම සේවනය කරන්නේ. ඊළඟට පින්වත්නි මේකෙදි මතක් කරලා කියන්න ඕනේ මේ සමාජය තුළ අපි කියමු වැරදි කාම සේවනයේ පිළිගැනීමක් වෙනවා කියලා. ප්‍රසිද්ධ අය කියනවා මට දෙන්නෙක් ඉන්නවා. මට 3 දෙනෙක් ඉන්නවා. මං කැමති කෙනෙක් එක්ක ඉන්නවා. මට මොකද්ද මගේ ප්‍රශ්නයක් නැහැ කියලා. ඒක ආදර්ශයට ගන්න එපා. මොකද ඒවත් සමහර විට මීඩියා වලින් එයාට ප්‍රචාරය කරලා දෙන්නත් පුළුවන්. මට මෙහෙම කෙනෙක් ඉන්නවා. මට ප්‍රශ්නයක් නැහැ. මං කැමති කෙනෙක් එක්ක ඉන්නවා. ඉතින් ඒගොල්ලොත් එහෙම නම් ඉතින් අපිට මොකෝ? එහෙම ගන්න එපා. මොකද මේ අසත්පුරුෂයාගේ ඇසුරෙන් අනිත් අසත්පුරුෂයාගේ ආශ්‍රේ භයානකකම මොකද්ද? ලැජ්ජා බය නැතු යනවා. අසත්පුරුෂයාගේ ආශ්‍රේ ඔබ යාළුවෙක් ආශ්‍රය කළත් ඒ යාළුවා ආශ්‍රයෙන් ඔබේ ලැජ්ජා බය නැතු යනවා නම් ඒ යාළුවා අසත්පුරුෂයයි කියලා හිතන්න. සත්පුරුෂයා ආශ්‍රය කරොත් ලැජ්ජා බය ඇති වෙනවා. යම් මාධ්‍යයකින් ලැජ්ජා බය නැති කරනවා නම් ඒ මාධ්‍ය අසත්පුරුෂයි. බාලයි.
නිර්ලජ්ජී, තුච්චයි. ඉතින් ඒ නිසා සත්පුරුෂ කෙනා වැරදි කාම සේවනයෙන් නිදහස් කෙනෙක්. නොයස් කෙනෙක්. නොයදින කෙනෙක්. බොරුවෙන් නොරවටන කෙනෙක්. දැන් අපිට පසුගිය දවස්වල හරියට මේ පන් දැක්ක පත්තරවල එහෙම තියෙනවා දේවාලවලට ගිහිල්ලා සෙත් පතා ගන්න ගිහලා තට්ටු වෙනවා කෙල්ලන්ට. ඒ මොකද මේ? අසත්පුරුෂයන්ගෙන් පිට හොයන් යනවා. එතකොට මේ ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ මෝඩකමත් එක්ක. මං කියවනේ මිනිසයා කියලා කියන උපංගී මෝඩෙක්. නුවණ දියුණු කරගන්න නම් ලේසි නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සත්පුරුෂයා මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන්නෙත් නෑ, අන් අයට පානය කරවන්නෙත් නෑ. දැන් මං කියවනේ පින්වත්නි දැන් බලන්න අපේ අවුරුද්ද. දැන් මේ තමයි අපේ අවුරුද්ද. ශ්‍රී බුද්ධ වර්ෂ 2562 මේ තමයි සිංහලයාගේ සිංහල බෞද්ධයාගේ අවුරුද්ද. අරක දෙමළ අවුරුද්ද. හින්දුක දෙමළ අවුරුද්ද. හින්දුත් නෙමෙයි. දැන් අපි පුංචි කාලේ ඕකට සිංහල දෙමළ අවුරුද්ද කිව්වේ. දැන් ඒක වෙනස් කරගෙන සිංහල සහ හින්දු කියනවා. හින්දු නෙමෙයි ඒක. හින්දු නම් උතුරු ඉන්දියාවෙත් තියෙන්න ඕනේ. උතුරු ඉන්දියාවේ නෑ. මේක දකුණු ඉන්දියාවේ තියෙන්නේ. දෙමළ අවුරුද්ද. කාලිංග මාග අපි ආක්‍රමණය කරලා අපිට මේක බලෙන් පැටෙව්වා. එහෙම තමයි මේ ආව නැකත් කෙලිය. මේට අවුරුදු මං හිතන්නේ 900කට විතර කලින්. අවුරුදු 900ක් මොකද අවුරුද්දක් දෙකක් පුරුදු වුණාම මේක පුරුදු වෙලා යනවනේ. අපි චූටි කාලේ අපි අහලා තිබුණේ නැහැ වැලන්ටයින් සමයන්. මේ වයසක අම්මලා තාත්තලා දන්නවා ඇති. පුංචි කාලේ අහලා තිබ්බද වැලන්ටයින් කියලා කෙහෙල් මලක් ගැන? නැහනේ. දැන් කාලේ හැම අවුරුද්දම අපුරුට මේ සමරන්නේ. දැක්කද මේ අවුරුදු දෙක තුනක් ඇතුළත එකපාරට ඇති වෙන දේවල්. අහන් ඒකයි. ඒ වගේ පුරුද්දට ගියාට පස්සේ ඒවා සමාජගත වෙලා ඊට පස්සේ ඒවා වෙලින්දන්ගේ ග්‍රහණයට හසු වෙනවා. ඊට පස්සේ ඒක වාණිජ්‍යකරණයෙන් සමරන්න පටන් ගන්නවා. එහෙමයි වෙන්නේ. ඉතින් මේ සිංහල අවුරුදු කාලෙට මමගේ බිම වැටෙන්න බොනවා. සූදු කෙලිය. දුස්සීලකම් කෙලවරන්නේ. මේ වෙසක්. පටන් ගන්නට මොකින්ද? ආර්ය උපෝසතයේ පිහිටලා. ඇයි මේකට ආර්ය උපෝසතය කියන්නේ? රහතන් වහන්සේලාට උපහාර පිණිසයි මේ සීලෙ පිහිටියේ. ආර්ය උපෝසතයෙන් පටන් ගන්න. දැක්කද වෙනස? ඉතින් පින්වත්නි මේ සත්පුරුෂ කෙනා තුන් තැනක සැපසේ වාසය කරනවා. මේ සත්පුරුෂයා ගැන කියනකොට මිනිස්සු කතා වෙනකොට තමන්ට මතක් වෙන්නේ තමන්වමයි. අනේ මම මේ කියන ගතිගුණ ඇති කෙනෙක් කියලා තමව මතක් වෙනවා. ඊළඟට අසත්පුරුෂයන්ට රාජ දඬුවම් දෙනවා පේනකොට. හිරේ විලංගු විදානවා නොඑක ආකාර දඬුවම් දෙනවා. එතකොට තමන්ට තමන් මතක් වෙනවා අනේ අපි නම් මේවට හවුල් නෑනේ අපිට නම් මේ ප්‍රශ්නේ නෑ කියලා. ඔන්න තමන්ට තමන් මතක් වෙලා සන්තෝෂයටපත් වෙනවා. ඊළඟට සත්පුරුෂයා තනියම ඉන්න වෙලාවට අපිකම ගෙදරක තනියම වාඩි වෙලා ඉන්න වෙලාවක ඔන්න හිතට ලොකු සතුටක් එනවා. අනේ මගේ මනුස්ස ජීවිතේ මං කාගවත් දෙයක් කඩා වඩාගෙන නැහැ. මං කාටවත් හතුරුකමක් අණවින කොඩ වෙන හදිහුණියම් කරලා නැහැ. මං කාටවත් ඉන්න තියෙන තැන නැති කළා නැහැ. මං කාගවත් දෙයක් මංකොල්ල කාලා ජීවත් වෙලා නැහැ. මං කාගේවත් පවුල් කඩා හිරවලා නැහැ. මං කාටවත් පොලක් නැහැ මං බීලත් නැහැ. කාටවත් බොන්න තීලත් නැහැ. මෙහෙම හිතනකොට යාට ඇතිවෙන්නේ මොකද්ද? සන්තෝෂය. ඒක හරියට කොහොමද? ගියක් පිටිපස්සේ වාඩි වෙලා ඉන්නකොට ඉර බෑගෙන යද්දි අර ගෙයි හේවණැල්ලෙන් යාව වැහෙනවා වගේ යා කරපු කියපු දේවල් මතක් වෙනකොට සතුටක් උපදිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ සුචරිතී දිනු කරපු එක්කෙනා මහණෙනි මරණින් මත්තේ දෙවියන් අතරේ උපදිනවා. කොයිද උපදින්නේ? දෙවියන් අතරේ උපදිනවා. මහණෙනි කවුරු හරි කියනවා නම් ඒකාන්ත සැප ඇති, ඒකාන්ත යහපත්, ඒකාන්ත මනාප ඇති තැනක් කියලා මහණනි ඒ දිව්‍ය ලෝකයයි. මහණනි මේ දිව්‍ය ලෝකයේ තියෙන සැප සොම්නස උපමාවකින්වත් කියන්න බෑ.
එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ උපමාවක් අපට කියා දෙනවද? මහණෙනි ඒක මේ වගේ කියනවා. චක්‍රවර්ති රජු සක්විති රජතුමා ඒ සප්ත රත්නයන්ගෙන් යුක්තව සැපසේ වාසය කරනකොට සක්විති රජු සතුටක් සොම්නසක් විඳින්නේ නැද්ද කියලා විඳිනවා කියනවා. මේ වගේ නෙමෙයි. මේ කාලේ නම් දේශපාලන නායකයෝ විඳින දුක් දුම්නස් බැලුවට පස්සේ අනේ අපොයි කියලා හිතෙන්නේ නැද්ද? ඇයි බයෙන්, තැති ගැනීමෙන්, ඉරිසියාවෙන්, ක්‍රෝධයෙන්, කැපිලි කෙටිලි මැද්දේ බියෙන් තැති ගැනීමෙන් දේවාල පස්සේ දන ගහගෙන යනවා පේනවනේ අපිට. නමුත් මේ සක්විති රජතුමා හිම නෙමේ. තමන්ගේ පින්බලෙන් චක්‍රවර්ති රත්නේ පහළ වෙලා ඒ චක්‍රවර්ති රත්නය කියලා කියන්නේ මේ කැරකෙන මාණික්කයක්. ඒ මාණික්කයට පැන් වැඩුවාම උතුරු දිශාවට යනවා නම් උතුරු දිශාවේ රජවරු මෙයා එනකොට පිළිගන්නවා. පිළි අරගෙන කියනවා අනේ ඔබ වහන්සේ අපට අවවාද කරන්න කියනවා. එතකොට මේ රජුරෝ අවවාද කරනවා සතුන් මරන්න එපා, හොරකම් කරන්න එපා, බොරු කියන්න එපා, වැරදි කාම සේවනය කරන්න එපා, මත්ද්‍රව්‍ය මත්පැන් පානය කරන්න එපා කියලා පංචශීලයේ පිළිහිටවනවා. එතකොට ඒ මාණික්කයට පැන් වැඩුවාම ඊළඟ පැත්තට කැරකිලා යනවා. මේ වගේ මුළු ජම්බු ද්වීපයම තනි රජෙකුගේ යටතට එනවා. එතකොට ඒක පාලනය වෙන්නේ සක්විතිවත. සක්විතිවත කියන්නේ පංචශීලී. පංචශීලී මිනිස්සු ආරක්ෂා කරන් ඉන්නවා. රජුරවන්ට බයක් නැහැ. රජුරවන්ට සප්ත රත්නයක් තියෙනවා. රජුරවන්ට තියෙනවා ස්ත්‍රී රත්නයක් කියන ලෝකෙ ලස්සන මේ ස්ත්‍රිය. ඒ වගේම පුත්‍ර රත්නේ තියෙනවා. ඒ ගෘහපති රත්නේ, පරිනායක රත්නේ ආදි වශයෙන් රත්න 7ක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මහණනි මේ හස්ති රත්නේ කියලා කියන්නේ මේ සුදු ඇතෙක් මේ ඇතාට ආකාශයෙන් යන්න පුළුවන්. අශ්ව රත්නේ කියන්නේ සුදු අශ්වයේ කොළුව විතරක් කළුයි. මේ අශ්වයාටත් මේ ආකාශයෙන් යන්න පුළුවන්. දමණය වෙච්ච. ඒ වගේ මේ සප්ත රත්නයන්ගේ යුක්ත මහා සැපයක් වාසය කරනවා. ඉතින් මේකේ තියෙනවා මේ රජුරවන්ට 이르දි 4ක් තියෙනවා. සක්විති රජුරවන්ට පළවෙනි 이르දිය තමයි ඊටාම ලස්සන රූප ස්වභාවයෙන් යුක්තයි. සක්විති රජුරන්ගේ රූපයට සමාන කළ හැකි රූපයක් මනුස්ස ලෝකේ කාටවත් නැහැ. ඒතකොට ඒක තමයි පළවෙනි 이르දිය. දෙවෙනි 이르දිය තමයි රජුරවන්ට දීර්ඝායුෂ තියෙනවා. මනුස්ස ලෝකේ සියලු මිනිසයන්ට වඩා සක්විති රජුරෝ දීර්ඝායුෂයි. තුන්වෙනි 이르දිය තමයි රජුරෝ නිරෝගී. රජුරෝ ඕන දෙයක් අනුභව කළොත් දිරවනවා. රජුරෝ නිරෝගී. හතරවෙනි ඉරිදිය තමයි බ්‍රාහ්මණවරු ගෘහපතිවරු ඊළඟට ඒ සේනාව රජුරුවන්ව කොච්චර දැක්කත් ඇති වෙන්නේ නැහැ කියනවා. එතකොට රජුරෝ මේ ප්‍රදක්ෂිනාව යනකොට අර සේනාව රජවරු බ්‍රාහ්මණවරු ගෘහපතිවරු රජුරවන්ට කියනවා අනේ රජතුමනි ඉක්මනට යන්න එපා හිමින් යන්න. අපිට රජුරුවන්ව බලා ගන්න ඕනේ හිමින් යන්න කියනවා. මේ 이르දි 4න් යුක්තයි කියනවා. එතකොට භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ 이르දි 4න් යුක්ත කෙනා සැපක් විඳින්නේ නැද්ද? අනේ ස්වාමීනි 4ක් ඕනේ එකකෙනු සෑහෙන සැපක් ලැබෙනවා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පුංචි ගල් කැටයක් ගන්නවා. අරන් කියන මහණෙනි සක්විති රජෙක් විඳින සැපක් මෙන්න මේ පොඩි ගල් කැටේ වගේ. දිව්‍ය ලෝකේ සුගතියේ විඳින සැප අර පේන හිමාල පර්වත රාජයා වගේ. ඒ සක්විති රජුරුවන්ගේ සැපය දිව්‍ය සැපයත් එක්ක ලං කරන්නට බෑ කියනවා. එතකොට පින්වත්නි දිව්‍ය ලෝක තියෙනවනේ අපි ගත්තොත් චාතුම් මහරජික, තාවතිංස, යාම, තුසිත, නිම්මාරති, පරිමිත වසවති, බ්‍රහ්ම ලෝක ආදී දිව්‍ය ලෝක. දැන් එතකොට මේ දිව්‍ය ලෝක ගැන මේ බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ දිව්‍ය ලෝක කියන්නේ කාට ආйти එකක්ද? බාලයාගේ එකක්ද සත්පුරුෂයාගේ එකක්ද? සත්පුරුෂයාගේ එකක්. ඉතින් බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා දිව්‍ය ලෝකේ ඉඳලා චුත වෙලා මානුෂ ලෝකේ ආවත් එයා දිව්‍ය ගතිගුණ පිහිටව ගන්නවා කියනවා.
මනුස්ස ලෝකේ ආවට පස්සේ ආයෙත් යා යහපත් සිතිවිලි හිතන, යහපත් වචන කතා කරන, යහපත් ක්‍රියා කරන කෙනෙක් කියනවා. එයාට කන්ට බොණ්ඩක් ලැබෙනවා. එයාට කන්ට බොණ්ඩක් ලැබෙනවා කියනවා. හොඳින් පහසින් වාසය කරනවා. එයා මනාවකට සුචරිතය ඉදිලා ආයෙමත් ගිහින් කොයිද උපදින්නේ? දිව්‍ය ලෝකේ. මෙන්න බලන්න බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකෙට කියන නම. අයම් භික්කවේ කේවල පරිපූරා පණ්ඩිත භූමි. දිව්‍ය ලෝක කියලා කියන්නේ පරිපූර්ණ සත්පුරුෂයන්ගේ භූමිය. දිව්‍ය ලෝක කියන්නේ සත්පුරුෂයන්ගේ භූමිය. මම ඔබට කිව්වා නේද මේ කාලේ මිනිස්සු හරියට ආර්ය පවද කරගන්නවා කියලා. ඔබට ඇහිලා නැද්ද මේ දිව්‍ය ලෝක වලට ගරහනවා? දිව්‍ය ලෝක වල යන්න නෙමෙයි මේක තියෙන්නේ. ඉක්මනට මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ. දිව්‍ය ලෝක යන්න කියන්නේ මොනවද කියා දෙවියන්. දැන් එතකොට මේ දේශනාව කවුද කළේ? බුදුරජාන් වහන්සේ. මේ දිව්‍ය ලෝකයේ කේවල පරිපූර්ණ පණ්ඩිත භූමිය මේ සර්ව සම්පූර්ණ සත්පුරුෂයාගේ භූමියයි කියලා කවුද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ. එතකොට කවුරු හරි මේ දිව්‍ය ලෝකෙට ගැරහිවොත් කාටද ඒ ගරහන්නේ? භාග්‍යතුන් වහන්සේගේ වචනෙට. මම ඒක කිව්වේ මේ කාලේ මිනිස්සු හරියට පව් කරගන්නවා කියලා. ඒ පව් කරගන්න හේතුව මොකද? උපංගේ මෝඩය. නුවණින් කල්පනා කරලා ඉවසීමෙන් යුක්තව කරන්නේ. මම ඔබට කියන්නම් මේ නුවණින් කල්පනා කරන්න හේතු වෙන ප්‍රධාන එකක්. නුවණින් කල්පනා කරන්න නම් ඔබ කවදාවත් කෙනෙකුගේ වචනයක් අහලා කලබල වෙන්න එපා. කලබල වෙලා මතයක් ගන්න එපා. දැන් අපි කියනවා කවුරු හරි කියනවා ඕම් මේ මහමෙවුනාමෙන් කියනවා දෙවියන් අතර උපදින කියලා. අපිට ඒක නෙමෙයි යෝනි. අපිට මේ චතුරාර්ය සත්‍ය මහමෙවුනාන් කියනවද භාග්‍යවතුන් වහන්සේ කියනවද? මේ බලන්න බාලපඬිත සූත්‍රයේ තියෙන්නේ. බුදුරජාන් වහන්සේ වදාරන්නේ. එතකොට චූට්ටක් Tamanට ඉවසීම තියෙන්න ඕනි. නෑ මේක මම බොහොම කල්පනාකාරීව තේරුම් ගන්න ඕනි කියලා. එහෙම නැතුව එකපාරටම අර කියාපු එක අල්ලගෙන අපිත් අපුලන්න ගත්තොත් මොකද වෙන්නේ? ආර්යපාද වෙනවද නැද්ද? ආර්යපාද වෙනවා. මම ඒක කිව්වේ මේ කාලේ හරියට ආර්යපාද වෙන මනුස්සයන්ට. මේ වෙන්නේ මේ ධර්මයේ නොදන්නා පිරිසකින් ධර්මය අහන්න ගිහිල්ලා. ධර්මයේ නොදන්නා කෙනෙක් තමන්ගේ ළඟට සෙනග ගන්න කරන්නේ මොකද්ද? මම රහත් කියලා කියනවා. මගේ ළඟට එන්න මම සමාධිය හදලා දෙන්නම් කියනවා. මගේ ළඟට එන්න වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ කරවලා දෙන්නම් කියනවා. මගේ ළඟට එන්න සුවම් ඵලයට පත් කරවන්නම් කියනවා. මතක තියාගන්න මේ ඔක්කොම බොරු. බොරුවක් කවුරු හරි කියනවා නම් ඒක සත්පුරුෂ භූමියක්ද බාල භූමියක්ද? බාල භූමියක්ද? මොකද හේතුව දැන් ඔබ සීලේ පිළිටවන්න උදව් උපකාර කරන්නේ ධර්මයේද පුද්ගලිකද? ධර්මයයි. ඔබට සත්පුරුෂ ගුණ ධර්ම ඇති කරවන්නේ ධර්මයයි. ඔබ සත්පුරුෂයෙක් වුණොත් සත්පුරුෂ කරවන්නේ ගුණ ධර්ම. ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධ කළොත් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ඔබ ගෙනියන්නේ පුද්ගලික නෙමෙයි ධර්මයයි. බෝධි මූලයේ වැඩ සිටිද්දී සිද්ධාර්ථ ගෞතම ශ්‍රමණයන් වහන්සේ සම්මා සම්බුදු කෙනෙක් බවට පත් කෙරෙව්වේ ධර්මයයි. උන්වහන්සේ ගුරු තනතුරේ තබා ගත්තේ ධර්මයයි. ධර්මයයි පිදුන් ලබන්නේ පුද්ගලයා නෙමෙයි. පුද්ගලයාට අපි ගරු සත්කාර දක්වන්න ඕනේ. නමුත් පිදුන් ලබන්නේ ධර්මයයි. ධර්මයෙන් ඒ ඔක්කොම වෙන්නේ. නැත්තම් අපි කියනවා ඔබට කියනවා දැම්මම අදිෂ්ඨාන කරගන්න වහ සෝතාපන්න ලැබේවා කියලා මම කිව්වොත් ඔබත් සාදු කියලා අනුමෝදන් වෙයි. සෝවන් වෙනවද? නෑ. හේතුන් නිසා හටගත්තු ඵලයක් අනුමෝදන් වීමෙන් නැති වෙන්නේ නෑ. හේතු නැතිවීමෙන් විතරයි නැති වෙන්නේ. එතකොට ඒක ධර්මානුකූල වෙන එකක්. දැන් මට මතකයි දවසක් මම කොහෙද අසපකට ගිහලා ඔය කොහේ හරි භාවනාවට සරන්න ගිහලා අම්මා කෙනෙක් මගේ ළඟට ආවා. ඇවිල්ලා කිව්වා ස්වාමීනි මං දැන් ඉන්නේ තත්ත්වය ගැන ඔබ වහන්සේට මේ කියන්න ආවේ. මම මොකද්ද?
මං දැන් අනාගාමි ඵලයට පත් වෙලා ඉන්නේ. මේ උපාසකම මට කිව්වා. මං කෝ අම්මාට Tamanටම ප්‍රත්‍යක්ෂ වුණාද කවුරුවත් කිව්වද? නෑ මටම ප්‍රත්‍යක්ෂයි. මං කෝ අනාගාමී වුණා නම් අම්මට ප්‍රහාණි ගුණේ මොනවද? දන්නේ. මං කෝ අනාගාමී වුණා නම් අම්මට සක්කාය දිට්ඨි ප්‍රහාණය වෙලා, විචිකිච්ඡා ප්‍රහාණය වෙලා, සීලබ්බත ප්‍රහාණය වෙලා, කාමරාග පටිඝ දෙක තුනි වෙලා අම්මා කාමයන්ගෙන් වෙන් වෙච්ච කෙනෙක්. අම්මා සල්ලි පරිහරණය කරනවද නැද්ද කියලා ඇහුවා. සල්ලි පරිහරණය කරනවා කිව්වා. සල්ලි කාමවස්තුවද නැද්ද කියලා ඇහුවා. කාමවස්තුව. දැන් ওই විකාරය අතාරින්න කිව්වා. ඔයාම මගපල් ලැබලා නැහැ මුලා වෙලා ඉන්නේ කිව්වා. දැක්කද තෝරගන්න බැරි කෙනා රැවටෙනවද නැද්ද? රැවටෙනවා. මං කව කවුරු කෙනෙක් ඔය අම්මව රවට්ටලා අනාගාමී වෙච්ච කෙනෙක් මුදල් පරිහරණය කරන්නේ නැහැ. අනාගාමී වෙච්ච කෙනෙක් කාමවස්තුවක් මුදල කියන්නේ. ඒක පාවිච්චි කරන්නේ නැහැ. රහතන් වහන්සේ කොහෙත්ම නැහැ. දැන් රහතන් වහන්සේ අරමුණු කරගෙන තමයි දැන් ඔබ මේ රහතන් වහන්සේට උපහාර පිණිස මේ සිල්පද ආර්ය උපෝසිතේ සමාදන් වුණේ. ආර්ය උපෝසිතේ අංගයක් තමයි ඉර අවරට ගියාට පස්සේ ආහාර ගන්නෑ. කෙනෙක් කියනවා මම රහත්. නමුත් මට සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙනවා රැට ඉදියප්ප ගෙනත් දෙන්න. හරිද? වැරදි. මට බෙහෙත් බොන්න තියෙනවා ඒ නිසා රැට කැම්ම ඕනේ. වැරදි. ප්‍රතිපදාවට දිවි පුදා මගපල් ලබන්නේ. ව්‍යාජ විදියට නෙමෙයි. ඉතින් ඒ නිසා මම මේවා කිව්වේ ඔබට නෝනස පාදා ගැනීමටයි. නැත්තම් එක එක තැන් වලට ගිහිල්ලා ආදාදම අපිට මගපල් ලබන්න ලැබෙනවා පස්සේ ඔන්න ඔබට හැඟීමක් ඇති වෙනවා. එහෙනම් පුළුවන්. ගිහිල්ලා මොකක් හරි භාවනාවකින් මොකක් හරි චූටි අත්දැකීමක් ලැබෙනවා. ඊට පස්සේ භාවනාව දීපු කෙනා කියනවා දැන් ඔයා සෝවාන් වෙලා. දැන් රැවටෙනවා. බොරුවක්. දැන් මං කිව්වා දැන් අර අම්මා අනාගාමී කියලා කිව්වා. නමුත් අම්මා දන්නේවත් නෑ අනාගාමී කෙනෙකුගේ ලක්ෂණවත්. සෝවාන් කෙනෙකුගේ ලක්ෂණවත් දන්නේ නෑ. රහත් කියනවා දන්නේ නෑ ලක්ෂණ. අන්තිමට බැලුවාම බාලීක්. මරණින් මත්තේ අපාගත වෙනවා ඊට පස්සේ තුනුරන්ට බැනලා. ආන් ඒකයි මේ කිව්වේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මනුස්ස ලෝකය කුරුල්ලෝ වගේ. මනුස්සලු කවුරු වගේද? කුරුල්ලන්ට දැලක් කෙලනවා. මේ දැල එළුවාම කුරුල්ලන්ට ඒක කුරුල්ලේ කිගිල්ලෙන්ට දඟලනවා. දැල එළුපු කෙනා ඌට කිගිල්ලෙන්ට දෙනවද? දැස්ති මොකද? අපි කිව්ව කුරුල්ල ලක්ෂයක් අහුවෙලා දැලට. 1,00,000 කෙනෙක් ඉන්නවා. ඒ එක්කෙනා කිගිල්ලෙන්ට දඟලනවා. දැලට දඟලනවා. දැල එළුපු කෙනා දුවගෙන ඇවිල්ලා මොකද කරන්නේ? ඉගිල්ලෙන්ට දඟලන එක්කෙනාවත් අල්ලල ඇතුළට දානව නේද? ඉගිල්ලුනාම කියලා අතාරිනවද? බුද්ධ දේශනාව තියෙනවා සකුන්තෝ ජාල මුත්තෝ දැලෙන් නිදහස් වෙච්ච කුරුල්ලෙක් වගේ. අප්පෝ සග්ගාය ගච්ඡති සුගතිය උපදින්නේ සුවල්පයයි. මාර්යා තමයි දැල එලන්නේ. ඒ දැලට තමයි ඔක්කොම අහු වෙන්නේ. ඊතරවිලි බොරු. ඒකයි මේ කිව්වේ මේකෙන් බේරෙන්න නම් මේ ධර්මයේ කියා දීපු අපේ ශාස්ත්‍රුන් වහන්සේ සරණ ගියාට පස්සේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා මේ සරණ පිහිටන්න ඕනේ කටේද හිතේද? දැන් කියන්නේ හිතේද පිහිටලා තියෙන කටේද කට්ටියගේ? හිතේ පිහිටියා නම් ප්‍රශ්නයක් ආපු ගමන් කේන්දරේ මතක් වෙන්නේ. ප්‍රශ්නයක් ආපු ගමන් මේ භූත කේස් මතක් වෙන්නේ කෙලින්ම ත්‍රිවිධ රත්නය තමයි මතක් වෙන්නේ. හිතේ පිහිට ගන්න තෙරුවන් සරණ. කටේ නෙමෙයි. තෙරුවන් සරණ කොහෙද පිහිටවා ගන්න ඕනේ? හිතේ. හිතේ පිහිටවාගෙන නිතර හිතන්න මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා. මම ධර්මයේ සරණ ගියා. මම ශ්‍රාවක සංඝයා සරණ ගියා. මේක තමයි ඔබට ලැබෙන තෑග්ග. ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ආරම්භ වෙන ඔබ සියලු දෙනාට ඒ බුදුරජාණන් වහන්සේගේ සරණේ මනාකොට පිහිටා සිටින්නට වාසනාව ලැබේවා.
ඒ උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයේ සරණෙහි මනාකොට පිහිටා සිටින්ට වාසනාව ලැබේවා. ඒ උතුම් ආර්ය ශ්‍රාවක සංගරුවනෙහි සරණේ මනාකොට පිහිටා සිටින්ට වාසනාව ලැබේවා. දම් සිහනද